හරි. අපි එන වැඩේ පටන් ගමු. අද අපි ප්‍රැක්ටිකල් සෙෂන් එකේ දැන් අපි දවස් 4ක් විතර කරා මට මතක විදිහට 4ක්. ඔව්. ඒක විතර ආද ඒක ඊළඟ දවස්. අද එතකොට අපි ඩිස්කස් කරන්න තියෙන්නේ මේ ගොඩක්ම මම අද බැලුවේ තාපයේ පැත්ත. මොකද තාපය කියන එක ස්ට්‍රක්චර්ඩ් පේපරේ දෙවෙනි ප්‍රශ්නේ තාපයෙන් ඉන්නේ. ඉතින් අපිට තියෙන සියලු ප්‍රැක්ටිකල්ස් ඩිස්කස් කරන්න බෑ. නමුත් යම් ප්‍රමාණයකට අපි පුළුවන් තරමක් කරමු. ඊටු ටික ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් මම ටියුබ් 3ක් ගෲප් එකට දාලා තිනවා. අලුතෙන් බාන්ඩ් එක ගත්ත නැති අය ගන්න මේ අවසාන එක මම දැම්මේ ලින්ක් එක දැම්මටත් පස්සේ මේ ඒ නිසා ඒ වෙලාවේ ආපු කෙනෙක් ඉන්නවා සමහරට ඒ ටියුබ් එක අරන් නැතුව ඇති මේ එකත් අරන් තියාගන්න. සිසිලනේ එක දැන් දැම්මේ. එකක් ගන්න අපි එතකොට ඉස්සෙල්ලාම උතනින් පටන් ගමු වැඩි. හරි. මම හිතනවා දැන් හරි කියලා මම ඩවුන්ලෝඩ් කරගන්න දැක්ටි. අපි එහෙනම් වැඩේට යමු. දැන් මම මුලින්ම දාලා තියෙන්නේ ක්විල් නලේ ප්‍රැක්ටිකල් එක. ෆුල් නලේ ප්‍රැක්ටිකල් එක ගිය පාර ආවා. නමුත් මම ඒක දැම්මේ ඒකේ ගොඩක් ඉගෙන ගන්න දේවල් තියෙනවා සහ මේ දැන් ඒක අපි හොඳට ඩිස්කස් කරාම ඊළඟ ප්‍රැක්ටිකල්ස් දෙක මම හදලා ටයිප් කරලා නැහැ. ඒවා ඔයාලට තනියෙන් කරගන්න පුළුවන් මොකද අර කිය අර එන ඒක ෆලෝ කරන් ගියාම. ඒ නිසා අපි මුලින්ම ක්විල් නලේට යන් ඒක එන්නේ නැති වෙයි බොහෝ විට මොකද ගිය පාර ආපුවකනේ. හැබැයි බලමු අපි ඒක ඩිස්කස් කරලා ඉමු මොකද පොඩි වෙලාවක් අරගෙන මේක ඩිස්කස් කරලා කියලා පාඩුවක් වෙන්නේ නැහැ. සහ මේ මෙතනින් පස්සේ ඉතුරු කෑල්ලදී අපි මේ ඔය ටික ඉවරනාට පස්සේ දීලා තියෙන ටියුබ් තුනෙන් පස්සේ තව තියෙනවා ප්‍රැක්ටිකල්ස් 4ක් විතර තියෙනවා. අපිත් ඒ ඔක්කොම නෙමෙයි අපි තව 2ක් 3ක් විතර මේ පොතේ ලියලා කරමු. මොකද ඒකේ අතර ඔක්කොම විස්තර ලියන්න ඕනේ නැහැ. ඔය වගේ කවර් වෙන කොටස් තියෙනවා. ඒතර අපිට පොතේ නිකන් වැඩි විතරක් අඳගෙන අපි දැන් පහුගිය දවස්වල සමහර ඒවා කරේ. අපි කාචවල උත්තර කාචයක ටියුට් එක දීලා කරාට පස්සේ අවතර කාචයකේ රූප ඇඳලා සමීකරණ ලියුව විතරයි කරේ. මොකද අත් එකමයි ආයෙ කරන්න තියෙන්නේ. ඉතින් අන් ඒ වගේ මේ එහෙම ඒවා තියෙනවා. ඒ නිසා අපි එහෙම යමු. හරි. බලමු අපි ක්විල් නලේ එක ගමු. ක්විල් නලේ භාවිතයෙන් වායුගෝලීය පීඩනයේ සෙවීම තමයි මේකේ අරමුණ. මේක තමයි වැඩේ. බලන්න මේ ක්විල් නලයක් ඕනේ. මොකද්ද ක්විල් නලය කියන්නේ? එක් කෙළවරක් වසා ඇති රසදිය පටකින් වියලි වායු පදක් සිර කර ඇති සිහින් වීදුරු බටයක්. හරිනේ ඇතුළේ රසදිය කඩක් තියෙනවනේ මේ සිහින් වීදුරු බටයක්. මීටර කෝදුවක් හා ආධාරකයක්. මීටර කෝදුවක් ඕනනම් මේකේ දිගවර්මන ගන්න අපි බලමු දැන් කොහොමද හොයන්නේ කියලා. මේ විදිහ තමයි වැඩේ තියෙන්නේ. දැන් මේක මොකද වෙන්නේ බලමු මෙහෙම. මේකේ මෙන්න මේ විදිහ නලයක් නෙවෙයි තිබ්බේ. එහෙනම් මේසෙ. හරිනේ. මේකේ ඇතුලේ තියෙනවා රසදිය පටක් දාලා. රසදිය ටික. මෙතන තියෙනවා වාතය හිර කරලා. මේ රසදිය පට නිසා මෙතන තියෙන වාතයට යන්න බෑ. එතකොට මෙන්න මේ කෝණය θීටා. නලයේ සමස්ත දිග අපි ගමු කැපිටල් L. වාත කන්දේ දිග ගමු සිම්පල් L. ඒක ඉස්සර ලකුණු කරමු. රසදිය පට x. නලයේ සමස්ත දිග කැපිටල් L කියන්නේ. හරි. මේ විවෘත කෙළවරට මේසෙන් තියෙන උස සිම්පල් h කියමු. සිම්පල් h මට මතකයි බලමු මොකද අරන් දෙන්නේ කියලා. ඔව්. මේක සිම්පල් h. ඔතන කතාව. දැන් මේක කරන්නේ මේකයි.
අපි දන්නවා බොයිල් නියමය දන්නවනේ. බොයිල් නියමයට අනුව අපි දන්නවා P සමානුපාතික 1 යට v නේ. අපි දන්නවා PV සමාන 1 නේ බොයිල් නියමේ. මම දැන් ඔක්කොම කියන්නේ PV සමාන 1. එහෙම නැත්නම් එහා පැත්තට v දැම්මොත් P සමානයි K බෙදීම v. K බෙදීම v. ඕකනේ බොයිල් නියමේ. අපිට මේ ක්‍රම ලිය හැකි පීඩනය. දැන් අපි මෙන්න මෙතන තියෙන වාත කඳක් ඇතුලේ. මෙන්න මේ වාත කඳ තමයි මෙතන තියෙන නිකන් ප්‍රධාන චරිතය. ඒ වාත කඳට තමයි දැන් මේක දාන්න යන්නේ. දැන් මෙයාගේ පීඩනය බලන්න කොහොමද එන්නේ? ඔන්න. අපි දන්නවා සාමාන්‍යයෙන් මෙතන පීඩනය කියන්නේ මොකද්ද? වායුගෝලීය පීඩනය ප්ලස් මේ රසදිය කඳුමකින් ඇති කරන පීඩනය. ඕකනේ කතාව. මෙතෙන් එන පීඩනය තමයි වායුගෝලීය පීඩනය ප්ලස් මේ රසදිය කඳුමකින් ඇති කරන පීඩනය. දැන් වායුගෝලීය පීඩනය අපි දන්නේ නැහැ. ඒක තමයි හොයන්න යන්නේ මේක. අපි යාට කැපිටල් H කියලා ගන්නවා. දැන් මේ ගන්න පැස්කල් වලින් නෙමෙයි මේ ගන්න මේ HG සෙන්ටිමීටර් වගේ. මොකද දැන් මෙතන මේ මර්කරි තියෙනවනේ. ඒ නිසා එයත් එක්කම සෙට් වෙනවා HG සෙන්ටිමීටර් වලින් වගේ මේක ගත්තා නම්. ඒ වගේ ගත්තා නම් ලේසි. අපි එහෙම ගමු H. ඊට පස්සේ මේ රසදිය වලින් ඇති කරන පීඩනය මොකද්ද? අපි දන්නවා ද්‍රවයකින් පීඩනයක් ඇති කරන්නේ එයාගේ මේ ගැඹුරෙන්නේ සිරස්උසේ. සිරස්උස විතරයි ඒකට අදාළ වෙන්නේ. එතකොට මේ x නිසා ඇතිවන සිරස්උස ඕන වෙනවනේ. h දාන්න සිරස්උස කොච්චරයි? x මේ කෝණේ θ නේ x sin θ නේ. ඔන්න සෙන්ටිමීටර වලින් දැන් මේක නිකන් මේ දැන් මීටර වලින් කියමු මොන හරි මේ දිග ඒකකයකින් තමයි මේ ලියලා තියෙන්නේ. මේක rho g වලින් ගුණ වුණාම තමයි පීඩනය එන්නේ පැස්කල් වලින් නම්. ඒ නිසා එළියෙන් දානවා rho g කියලා. දැන් බලන්න ප්‍රසාරණය කරොත් h rho g කියන්නේ වායුගෝලීය පීඩනය. ඒ කොහොමද වායුගෝලීය පීඩනය කැපිටල් H rho g කියලා ගත්තේ? අපි හිතුවා රසදිය වල කැපිටල් H උසකින් වායුගෝලීය පීඩනය ඇති කරනවා කියලා. කියන්නේ වායුගෝලීය පීඩනය ඇති කිරීමට අවශ්‍ය රසදිය කඳේ දිග කැපිටල් H කියලා හිතුවා. ඒ H තමයි මේ දාලා තියෙන්නේ. එහෙම H මොකක් හරි ඉලක්කමක්. දැන් මේකෙන් H හෙව්වම අපිට එන්නේ නිකන් මේ සෙන්ටිමීටර මීටර වලින් එන උත්තරයක්. පැහැදිලිද? මොකද rho g කියලා වෙනම දාලා තියෙන්නේ. x sin θ කියන්නේ මේ තියෙන රසදිය කඳෙන් ඇති කරන පීඩනය. මේක තමයි දැන් මේ මෙතන තියෙන වායු කඳ මත පීඩනය. මේක සමානයි k බෙදීම v නේ. දැන් v කියන්නේ පරිමාවනේ. පරිමාව මට ගන්න පුළුවන් මේකේ හරස්කඩ වර්ග බලය නියතයි නම් හැමතැනම ඒ වතාවක් සිම්පල් L කියලා. එහෙනම් මම හිම ගන්නවා. දැන් මට මේක හරි අපූර්ව සමීකරණ කොට නැගීමක්. මේක පුළුවන් නම් ඒතර ඕනම දෙයක් ඔයාලට හිතලා කරගන්න පුළුවන්. ඒකයි මේක කරන්නේ. මෙතෙන්ට ගත්තා. දැන් අපිට පුළුවන් මේ sin θ එකක් පොඩි එක කියලා දාගන්න. දැන් බලන්න sin θ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කරණයනේ. simple h බෙදීම capital L. හරිද? මේක බෙදීම මේක. x h බෙදීම capital L. rho g සමානයි k බෙදීම a. හරි. ඔන්න ඔතෙන්ද ගෙනාවා. දැන් ඉතින් මෙයා සුළු කරගෙන යන්නයි තියෙන්නේ. දැන් මෙතන මොකද්ද කරන්නේ මං කිව්වා. මෙතෙන්ද ගෙනාවට පස්සේ හිතන්න ප්‍රායෝගිකව මොකද්ද අපි මේක කරන්නේ? මේක කරන දේ තමයි මේ ආනතිය ටික ටික එහාට මෙහාට වෙනස් කරනවා. ආනතිය වෙනස් කරාම වෙනස් වෙන කෙනෙක් තමයි මේ simple h කියන්නේ. එහෙනම් අපි මේක කරන්නේ simple h ව වෙනස් කර L ට මොකද වෙන්නේ කියලා බලනවා. මොකද sure මේ simple h මේ වෙනස් වෙද්දී මේ කෝණ වෙනස් වෙන හින්දා මෙයාගෙන් ඇති වෙන පීඩනයත් වෙනස් වෙනවා. එහෙම වෙනස් වෙද්දී මෙයා L මේ අඩු වැඩිත් වෙනවා. ඒ හින්දා අපි කරන දේ තමයි simple h වෙනස් කර L මොකද වෙන්නේ කියලා බලනවා. එහෙනම් simple h ස්වයාත්ත විචල්‍ය x. L තමයි පරායත්ත විචල්‍ය y. L හෝ එක යට L මොනවා හරි වෙයි. අපි දන්නේ නැහැ කොහොම හරි එන්න ඕන ඕවා. එහෙනම් බලන්න දැන් simple h ගන්න ඕනේ x තියෙන තැනට. මේක ප්‍රසාරණය කරන්න වෙනවා නේ. වෙන කරන්න දෙයක් නේ. මම මේ එක යට L උක්ත කරගන්නා මෙතන. මොකද දැන් මට පේනවා මේක දිහා බලපුවම
එකේ අටේල සමානයි something වතාවක් h ධන මොකක් හරි කියලා ගන්න පුළුවන් අපිට. එහෙනම් මම එහෙම කරොත් මම මේ පැත්තට ගන්නවා එකේ අටේල. k බෙදීම a එහාට පැත්තට යනවා. a බෙදීම k වෙනවා. එතකොට බලන්න a x rho g හරිනේ a මෙයාව ප්‍රසාරණය කරලා එළියටත් ගත්තා මේ a ගෙන් වැඩිත් කරා a x rho g බෙදීම kl හරිනේ වතාවක් simple h හරිනේ මෙයාව ප්‍රසාරණය කරලා මේ පැත්තෙන් වැඩි කරා a උඩ දැම්ම k යට දැම්ම done මේකත් ගන්න h a මෙයා උඩට යනවා h a rho g බෙදීම k යට යනවා k මොන ආකාරව දැන් මේකේ ප්‍රස්තාරයක් යන්ද නම් y සමානයි mx ධන c නේ නේ y සමානයි mx ධන c ආකාරය ප්‍රස්තාරයක් යන්ද නම් මෙහෙම එනවා කොහොමද එක යටෙල් හා h අතර පොඩියට අඳින්න නිකන් යටෙල් h y සමාන mx ධන c නේද එක මේකෙන් පුළුවන් අපිට අන්තක්ඛණ්ඩය අනුක්‍රමණය ගන්න. කැපිටල් H කොහොමද හොයන්නේ? ඔන්න බලන්න. කැපිටල් H සමාන වෙනවා අන්තක්ඛණ්ඩය අනුක්‍රමණයෙන් බෙදනවා. බලමු. ගොඩක් වෙලාවට මේ වගේ ලොකු එකක් આવොත් බලන්න try කරලා අන්තක්ඛණ්ඩය අනුක්‍රමණයෙන් හෝ අනුක්‍රමණය අන්තක්ඛණ්ඩයෙන් බෙදලා ලේසියෙන් වැඩේ කරගන්න බැයිද කියලා. දැන් මේක අපිට කෙලින්ම ඕන නම් අන්තක්ඛණ්ඩය සමානයි මේක කියලා අරගෙන ඕක a ගෙන් rho ගෙන් g ගෙන් k ගෙන් මෙහෙම කර කර ගන්න පුළුවන් ඒක කරදරයි. ඊට මේ දෙන්න බෙදුවා නම් බලන්නේ අන්තක්ඛණ්ඩය බෙදනවා අනුක්‍රමණය. මොකද වෙන්නේ? a rho g ට a rho g කැපෙනවා. k ට k කැපෙනවා. බෙදුවහම x යට l කියලා එකක් යට වෙනවා. එහෙනම් මෙහෙම එකක් දෙන්න නම් හරිනේ. මේ x ව කැපෙන්න මෙතෙන්ද x දානවා. l උඩට එනවනේ. ඒක කැපෙන්න මෙතනින් l එකක් දානවා. මේ xy ly මෙතෙන් අරන් දානවා. දැන් හරි නේද? මෙන්න අපි එහෙනම් වැඩ කරුවා. මෙයා ඔයා ගත්තා නම් වැඩි හරි. දැක්කද හිතන විදිහ. මම මේ කිව්වේ මේ ප්‍රැක්ටිකල් එක කියලා දෙන්න ඕනේ මේ හිතන විදිහ. කොහොමද අපි හදාගෙන යන්නේ වැඩි. මොකද ගොඩක් වෙලාවට ප්‍රැක්ටිකල්ස් වල ඉන්නේ දැන් මේ තියෙන ඒවාමනේ මේවා දැන් අහලා ගොඩ කල් අලුත් මොකක් හරි කැලලක් තමයි දෙන්නේ. ඉතින් මේක ලියා ගන්න බලන්න මොකද ඔක තිබ්බා කියලා ඔක ඔළුවට යන්නේ නැහැ. අපි නිකන් කොලයක් කරන් ලියා ගමු. මම ඔක ඇඳටක් ගන්න මේක Taman තනියෙන් හදන්න දැන්. මේක තමයි ගන්නෙ බොයිල් ලියීමේ මේක දැම්මා දැන් මොකද කරන්න ඕනේ කවුරුද ප්‍රස්තාරයක් අඳින්නේ මතකයිනේ එක යටෙල්ලු HV එහෙනම් කවුද x ට ගන්නෙ y ට කවුද හිතලා ගන්න බලන්න ඒක try කරන්න මෙතෙන් දෙන්න ගන්න try කරන්න දෙන්න ගන්න මෙතෙන් h කියන්නේ y ගෝලීය පීඩනය y ගෝලීය පීඩනය පැස්කල් වලින් ගන්න නැතුව මම ගත්ත y ගෝලීය පීඩනය රසදිය මීටර් හරි මොකක් හරි ඒ ගන්න ඒකකින් අපි හිතමුකෝ අර මීටර වලින් ගත්තා නම් හරි රසදිය මීටර ඒ කියන්නේ වායුගෝලීය පීඩනය රසදිය වලින් නම් මීටර් මෙච්චරකින් ඇති කරන පීඩනයට සමානයි කියලා පැහැදිලිද දැන් ඔයාලට ඕන හොයාගත්ත හැකි වායුගෝලීය පීඩනය දැන් සමාන 10 5 පැස්කල් නේ ඒක රසදිය වල ඝනත්වයක් දන්නවා ඒක 10 5 පැස්කල් සමානයි h rho g කියලා ගත්තොත් ඔන්න ඔය h තමයි මේ ගත්තේ ඒ ගත්තේ ලේසියට මොකද මෙයත් රසදියනේ. මෙතන තියෙන රසදිය එකක්. ඒ නිසා මට ලේසි මේ h ගත්තාම rho g කින් ගුණ වෙලා මෙතන රසදිය වල ඝනත්වය එනවා. ඉතින් මේ අර උත්තරේ අපිට කෙලින්ම ගන්න පුළුවන් රසදිය වල මීටර වල. රසදිය මීටර කියලා උත්තරේ. වායුගෝලීය පීඩනය.
පැහැදිලි කතාව. ඒ කියන්නේ වායු ගෝලීය පීඩනය පැස්කල් වලින් ගන්න නැතුව රසදිය මීටර වලින් නම් මෙච්චරයි වගේ එකක් ගත්තේ මේ. ඒක දැන් ඕනනම් අවුලක් වෙන්නේ නැහැ. හරි නේද? අපිට ඕනනම් මෙහෙම ගන්නත් පුළුවන්. දැන් මෙතන මේ ඒක ගවල පොඩි අලකලංචයක් වෙනවා හරියට මීටර ගත්තේ නැත්නම් මොකද මේ පැත්තේ ඝන මීටර වෙනවා. එහෙනම් ඔක්කොම සෙන්ටිමීටර වලින් ගන්නත් පුළුවන් නේ. මේකක් සෙන්ටිමීටර මේකක් සෙන්ටිමීටර නම් ඝන සෙන්ටිමීටර. මෙතන සෙන්ටිමීටර වලින් ගත්තොත් මේකක් සෙන්ටිමීටර උත්තරයක්. එතන ඝන සෙන්ටිමීටර වෙනවා. මෙයා මෙහාට ගියාම නෝ අපිට සෙන්ටිමීටර වලින් ගන්න පුළුවන්. අපි ගන්නවා ඒ කියන්නේ මේ ඔක්කොම සෙන්ටිමීටර වලින් ගන්න එතකොට. පොඩි නලයක් නේ. මෙයක් සෙන්ටිමීටර, මෙයක් සෙන්ටිමීටර, x උත් සෙන්ටිමීටර, මෙයාලත් සෙන්ටිමීටර. ඒතර ඔක්කොම සෙන්ටිමීටර සෙන්ටිමීටර මේකක තියෙන්නේ. ඒතර අවුලක් වෙන්නේ නැහැ නේ. මොකද පරිමාවක් සෙන්ටිමීටර වලින් පීඩනයක් සෙන්ටිමීටර වර ρg. ඒතකොට අවුලක් නැහැ. එතකොට මේක දිහා බලන්න හරියට වෙනවද කියලා. මෙතන එන්නේ සෙන්ටිමීටරයට කියලා එකක්. මෙතන බලන්න. ρg x සෙන්ටිමීටර l සෙන්ටිමීටර කැපෙනවා a වර්ග සෙන්ටිමීටර මෙතන එකක් තියෙනවා. ඒක කොහොමද මෙතන අවුලක් නැහැ සෙන්ටිමීටර වලින් දැක්කම. ඔක්කොම මයින්නවා සෙන්ටිමීටර වලින් මයින්. එතකොට හරි. දැන් මේවට දාන්න පුළුවන් නම් සෙන්ටිමීටර. මෙතන සෙන්ටිමීටර එකකේ මෙතන වර්ග සෙන්ටිමීටරයට නේ එකයට l sorry සෙන්ටිමීටරයට වර්ග නේ. කම්ප්ලීට් කරගන්න. බාන්න කම්ප්ලීට් කරගෙන ඉවරනා. දාන්න මේකට yes කියලා. අනිත් එකක් දාන්න ඉක්මන කොහමද? කෙනෙක් තාම ඉවර නෑ. ෆුල් ටයිම් එකක් දෙන ඊට පස්සේ අපි යන්නේ ඉතුරු කොටස. මෙතනින් ඕනනම් දාගන්න h කියන එක කෙනා එන්නේ රසදිය සෙන්ටිමීටර. සෙන්ටිමීටර වලින් ගත්තොත් ඔක්කොම. ඒතර ඝනත්වයක් ගන්න ඕන මොනවා වගේද? ඝන සෙන්ටිමීටරට කිලෝග්‍රෑම් නේ. බලමු පොඩ්ඩක් අපි කියන්නේ. නෑ එහෙම ඕනේ නෑ. මොකද දන්නවද අපි මේක සුළු කරන්නේ නෑනේ මෙතෙන් ගන්න. කියන්නේ එහෙම තමයි එන්නේ. නමුත් අපි ඒවට ඉලක්කම් දාන්නේ නෑනේ. මෙතන අවශ්‍ය වෙන්නේ මේ ටික විතරයි. ඒ නිසා ඒවා එහෙම ආදේශ කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. අපි කෙලින් මෙතනින් යන්නේ.
බෙදුව ගමන් කැපිලා යනවා x value විතරයි සෙන්ටිමීටර වලින් දැම්ම නම් උත්තර එනවා ගන්න. හරි ඉවරයි නේද හැමෝම? අපි යන් එහෙනම් මේක ටියුට් එක through. ඉවර නැති කෙනෙක් ඉන්නවා නම් කියන්න. දැන් බලන්න මේ. ඔය මං කියපු ටිකමයි තියෙන්නේ මෙතන. රූපේ පරිදි නලයේ සංවෘත්ත කෙලවර තිරස් මේසේ මත සිටිනසේ නලයේ තිරසට ආනත පුළුවන් කරන්න සිම්පල් HL මැනගන්න ඒවා කියවන්න වල ගෙදරින් ඈ ආධාරකයේ සකස් කර ඇති ආනතිය වෙනස් කරමින් සිම්පල් H අගයන් 6ක් සඳහා දැන් බලන්නේ වචන වැදගත් ඔය දැන් කියනවා එහෙම ලියන්න කියලා. ඒ කියන්නේ මේ අගයන් 6ක් සඳහා 6 නම් 6යි ඒක මේ කිහිපයක් සඳහා එහෙම ලියන්න එපා. ඒක ලකුණු දෙන්න නැති වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔය ප්‍රස්තාරයක් අඳින්න පාඨාංක කට්ටල් 6ක් තිබ්බනම් ඇති. ඒ නිසා කෙලින්ම ලියන්න 6ක් සඳහා. වැඩේ හරියට. ඔතන නිකන් අගයන් කිහිපයක් සඳහා ගන්න. ලකුණු නොදී ඉන්න පුළුවන්. හරි. පල්ලයට යන්න. ගන්න ඊට පස්සේ රසදිය පටේ දිග x මැන ගන්න කැපිටල් L මීටර වලින් මැන ගන්න h ඉදිරියේ එක යට ප්‍රස්ථාරගත කරන්න හරි අනුක්‍රමණීය බෙදීම මේක ගන්න පුළුවන්. හරි. සැලකිය යුතුයි ක්විල් නලය සඳහා ක්විල් නලය සකස් කර ගැනීම සඳහා මීටරයක් පමණ දිග ඔන්න වචන වැදගත්. මේ මීටරයක් පමණ දිග දෙකලවර විවෘත අභ්‍යන්තර විස්කම්භය 2 මිලිමීටර. ඒ වගේම සාමාන්‍යයෙන් අහනවා නිකන් ප්‍රැක්ටිකල් එක කරලා තියෙද කියලා බලන්න. පවනවන නලයක් ගෙන සෙන්ටිමීටර් 10ක් පමණ දිග රසදිය පටක් අහන්න පුළුවන්. කොච්චර වගේ ලොකු රසදිය පටක්ද දාන්නේ? ඇතුළු කරන්න. බටේ තිරස්ව තබා රසදිය පට නලයේ මැදට එන පරිදි සකස් කර හරිනේ. එක පැත්තක් මේ බංසම් 10කට අල්ලලා සංමුද්‍රණය කරගන්න තියෙනවා. විවෘත බටයක් අරගෙන මැදට රසදිය පටක් දාලා එක පැත්තක් ගින්දරට අල්ලලා සංමුද්‍රණය කරගන්නවා. සීල් කරනවා කියන්නේ සංවෘත කෙලවර මීටර කෝදුවක ශුන්‍ය සලකුණේ පිහිටනසේ උඩ පැත්තට මීටර කෝදුවේ බිඳුව හිටින විදිහට රබර් පටි දෙකක් දාලා මීටර කෝදුවක් මේකට සෙට් කරන්න ඕනේ. එතකොට කෙලින්ම පාටාන් ගත්ත හැකි කියන්නේ. හරිනේ. විශේෂ කරුණු බලමු. මේකේ මරු රසදිය කඳ තුල වායු බුබුලු නොතිබිය යුතුයි. ඇයි? අපි දන්නවා වායු බුබුලු තිබ්බොත් අර HROG කියලා ගන්න පීඩනය වෙනසක් වෙනවා නේ. ඇයි වායු බුබුලු වල පොඩි පොඩි අවුල් තියෙනවනේ. ඒ නිසා මෙහෙම තියෙන්න බෑ. අර පීඩනය නම් හරියටම එන්න ඕනේ HROG ගෙන් වායු බුබුලු තියෙන්න බෑ. ඊළඟට ඇටෝම තිරස් පෘෂ්ඨය මත හැරවීම ඉතා සෙමින් කරන්න ඕනේ. ඇයි? වේගයෙන් කරොත් මෙයාගේ උෂ්ණත්වය එහෙම වෙන්න පුළුවන්. උෂ්ණත්වය වෙනස් වෙච්ච ගමන් අපි දන්නවා බොයිල් නියමයෙන් අපි කියන්නේ අචල වායු ස්කන්ධයක උෂ්ණත්වයේ නියත විට උෂ්ණත්වයේ නියත වෙන්න ඕනේ. හැබැයි වේගයෙන් මෙයා එහෙම කරද්දී අර වායු කඳ ප්‍රසාරණය හෝ සම්පින්නය වෙලා එකපාරට උෂ්ණත්වය වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා ඉතා සෙමින් අපි ඔකට තව නමක් කියනවා සමෝෂ්ණ ක්‍රියානේ. ඉතා සෙමින් කරන ක්‍රියා සමෝෂ්ණ. ඉතින් අන්න ඒ විදිහට මේක කරන්න ඕනේ. ඊළඟට සිහින් නලයක් යොදාගත යුතු වන්නේ රසදියකට නොවැටි තබා ගැනීමට. මේ වගේ සංවේදීතාවයේද වැඩි වීම. මතකනේ සංවේදීතාව කියන්නේ මොකක් හරි වෙනසකට පෙන්වන ප්‍රමාණය. දැන් අපි දන්නවා ඕකේ රසදිය මේ බටේ ගොඩාක් මහතයි නම් පොඩි උසයි වෙනස් වෙන්නේ. හැබැයි බටේ ගොඩක් හීනී නම් පොඩ්ඩක් කරකවද්දි ලොකු උසකින් වෙනස් වෙනවා මේ උස. ඇයි හීනීනේ? ඉතින් ඒ නිසා අපි කියනවා සංවේදීතාව වැඩි කියලා. හරි නේද? ඊළඟට මේක නියමයි ඈ. මේක අපිට ඕන නම් දෙපැත්තටම කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ නලය මෙහෙම අරගෙන මෙහෙම වෙනස් කරන්නත් පුළුවන්. අපිට පුළුවන් මේ θ කියන එක මෙතන ඉඳන් මේ වැඩි කරන් ගිහලා මෙතෙන් ඔහොම ගන්නත් පුළුවන්. හරිද? ඒ කියන්නේ එහෙම යද්දි මොකද වෙන්නේ? එහෙම යද්දි h ගේ වෙනස් වෙන විදිහ බලන්න. h ඇවිල්ලා මේ පැත්තටම කෙලවරම තිබ්බොත් බිඳුවයි අපි එතන ගන්න නැහැ. බිඳුවට චුට්ටක් ලොකු වුණොත් බිඳුවට වඩා ලොකුයි h කුඩා හෝ සමානයි කැපිටල් L නේ. ඇයි කැපිටල් L කියන්නේ මේක සම්පූර්ණයෙන් මෙහෙම මැරුවා. හැදෙන්නේ මෙහෙම මැරුවාම x ට L එනවා. උතර L බෙදීමේ කැපිටල් එකේ x එනවා. අවුලක් නැහැ. මෙහෙම පුළුවන් මේක වෙනස් කරන්න. ඒ වගේම මේක
අනිත් පැත්ත කරන්නත් පුළුවන්. දැන් මේසයක් තියෙනවා නම් බෑ. මොකක් හරි වෙන විදිහක් තියෙනවා නම් මේක අනිත් පැත්තට මෙහෙම කරගන්නත් පුළුවන්. ඒ කියන්නේ බිඳුවට වඩා කුඩයි h ලොකුයි හෝ සමානයි ඍණ l. ඍණ l කියන්නේ මෙයා මෙහෙම අනිත් පැත්තට. ඒ පැත්තට කරන්නත් පුළුවන්. ඒතර ඔයාලට තේරෙනවා මෙයා උඩට තිබ්බොත් හැම වෙලේම වායුගෝලීය පීඩනය ප්ලස් රසදිය වල පීඩනය තමයි ඇතුළට එන්නේ. ඒ කියන්නේ මේ උඩ තියෙන අවස්ථාවේ මෙයාගේ පීඩනය වායුගෝලීය පීඩනයට වඩා ලොකුයි. මේ පීඩනය ලොකුයි. පල්ලෙහාට හැරෙුව ගමන් ඔයාලට තේරෙනවා වායුගෝලීය පීඩනයට වඩා කුඩා වෙන්න ඕන පීඩනය. මොකද මේ නලේ මෙහෙම තිබ්බොත් මම දැන් මේක මකන්න. මේ නලේ මේ පැත්තට තිබ්බොත් රසදිය පාට මෙහෙම තියෙනවා. එතන තියෙන වායුගෝලීය පීඩනයනේ P නෝට් කියමුකෝ. දැන් මොකද වෙන්නේ? P නෝට් සමාන වෙන්න ඕනේ x rho g ධන මෙතන පීඩනය P නම් P ට. එහෙනම් දැන් P කියන්නේ මොකද්ද? P නෝට් ඍණ x rho g. මෙයා එහාට පයින් කරන්නේ. ඒ කියන්නේ වායුගෝලීය පීඩනයට අඩුයි මේ වෙලාවේ. එහෙනම් මේ අවස්ථාවවලදී කුඩයි වායුගෝලීය පීඩනය වෙනවා. පැහැදිලිද? ඉතින් එහෙම දාලා ඕනනම් ප්‍රස්ථාරය දික් කරන්න පුළුවන් ඍණ h ගේ කණ්ඩාංක සඳහාද මේ h ඍණයි මේ අවස්ථාවේදී ගන්න පැත්ත අනුව. බිඳුවට වඩා කුඩයි. ඍණ වලට වඩා ලොකුයි. ඊට වෙන අඩු ගන්න බෑනේ. ඉතින් මෙයා මේ පැත්තට යවන්නත් පුළුවන් නේ. යන්න අතරම පල්ලයට හැරෙන්න ඔයාලට තේරෙනවා මේ L ලොකු වෙනවා. L ලොකු වෙනවා කියන්නේ එක යටි L පොඩි වෙනවා තව තව. කියන්නේ එක යටි L පොඩි වෙනවා h උත් ඍණ වෙනවා. මේ පැත්තට ගියොත් h ඍණ වෙනවා එක යටි L පොඩි වෙනවා. මෙහෙම යවන්නත් පුළුවන්. කොහොම ගිහිල්ලා h ඍණ L දක්වා. බිඳුවක් නම් වෙන එකක් නෑ. මේ හරියද ඍණ L වෙයි. මේ හරියදී ධන L වෙයි. ඔය අතර යවන්න පුළුවන්. පැහැදිලිද කතාව? ඒ නිසා ඔකත් ඔන්න හොඳ පොයින්ට් එකක්. ඔක මෙතන තියෙනවා. හරිනේ. මේ තියෙන ඔය කතාව. ඊළඟට පාඨාංග ගන්නා විට නලයේ පහළ කෙළවර සෑම විටම මේස පෘෂ්ඨය ස්පර්ශව තියෙනවා. හරිනේ. ඉස්සෙන්න බෑ එතනින්. මොකද ඉස්සුනොත් අර තීට කෝණේ වැරදෙනවනේ. මොකද අපි h කියලා ගන්නනේ මේසේ ඉඳන් උඩ සංවෘත කෙළවර දුරනේ. ඒතර නමුත් තීරට එන්නේ ඒක නෙමෙයි sin තීටට. ඒතර බලන්න මේක ඉස්සුනොත් කතාව වැරදි. පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව අපේක්ෂා කළ ආකාරයේ සරල රේඛාවක් ලැබේ නම් මේ සමීකරණය හරි කියලා කියන්නත් පුළුවන්. හරි. දැන් ඔන්න මේක නියමයි ඊළඟ එක. ඊළඟ එක මේ සාමාන්‍යයෙන් මේ පරීක්ෂණයට නෙමෙයි හැම එකටම ඕන වෙන එකක්. ඒ නිසා උන්න අහගන්න. ඇයි මෙතන රසදීම ගන්න? ජලය ගන්න බැයිද? වෙන මොකක් හරි එකක් බැයිද? බලමු. හරි බලන්න. ඔන්න හේතු. රසදිය වාෂ්පශීලී නැහැ. දැන් බලන්න ජලය වගේ තිබ්බොත් රසදිය වාෂ්පශීලී නැහැ. ජලය තිබ්බොත් උතන පොඩ්ඩක් වාෂ්ප ඇති වෙන්න පුළුවන්. වාෂ්ප ඇති වෙච්ච ගමන් දැන් මෙතන ජලය තියෙනවා කියන්නේ. මෙහාට එනවා ජල වාෂ්ප පොඩ්ඩක්. මේ දෙනවා ජල වාෂ්පක් ටිකක්. තිබ්බ ගමන් අපිට මතක් වෙනවා තාපයේ මේ ආර්ද්‍රාමිතිය පාඩම මොනවද ඒක කිව්වේ? තමන්ගේ ද්‍රවයත් සමග ගැටෙමින් පවතින කෙනෙක්ට අපි කියවා සම්මේ මොනවද? සංතෘප්ත වාෂ්පයක් හරිය කියලා උතන කතන්දර ගොඩක් තියෙනවනේ. එහෙනම් ඔයාලට තේරෙනවා මෙතන මේ මොකක් හරි මේ ද්‍රව පටයෙන් ඇති කරන පීඩනයට අමතරව තව සංතෘප්ත වාෂ්ප පීඩනයකුත් සෙට් වෙනවා මේ වාෂ්ප වන ද්‍රවයක් තිබ්බොත්. ඔන්න අවුල. ඒ නිසා ඔන්න රසදිය ගන්න එක හේතුවක්. රසදිය වාෂ්පශීලී නැහැ. දැන් මේ කියන කරුණු හතර හොඳට අහගන්න. මොකද මේක මේ පරීක්ෂණය විතරක් නෙමෙයි. ඒකයි මම කිව්වේ මේක ඩිස්කස් කරමු කියලා මුලින්. මේක තව ගොඩාක් ඒවට උදව් වෙනවා මේ කරුණු හතර. වෙන මොකක් හරි පරීක්ෂණයක වුණත් අහන්න පුළුවන් රසදියම ගන්න ඇයි? ඔන්න හොඳ හේතුවක්. රසදිය වාෂ්පශීලී නැහැ. ඊළඟට
ඊළඟ තව එකක් තමයි රසදිය පාරාන්ද්‍රවයක්. පාරාන්ද්‍රවයක් කියන්නේ විනිවිද පේන්නේ නැහැ. එයා හොඳට පේනවා. අපිට පෙනෙද්දි හොඳට මේ පාඨාංග ගන්න පුළුවන් නේ. ඔන්න එක වාෂ්පශීලී නැහැ. දැන් මම මේ කියලා දෙන්න ඔයාලට ආයෙ ගෙදර ගිහින් පාඩම් කරන්න ඕනේ නැති වෙන්නේ නැහැ. ඒ නිසා හොඳට අහගන්න. වාෂ්පශීලී නැහැ. ඊළඟට පාරාන්දයි හොඳට යාව පේනවා අපිට ඒ හින්දා පාඨාංග ගන්න ලේසි. ඊළඟට වීදුරු තෙත් නොකරයි. තෙත් නොකරයි කිව්වේ මතකනේ වීදුරු තෙත් කරන ද්‍රව කියන්නේ අර ජලය එහෙම තියෙන්නේ මෙහෙම. මතකද පෘෂ්ඨයාතිය පාඩම. මේක මොකද වෙන්නේ? මෙතනින් ඇතුළේදී මතකද 2t බෙදීම r ප්‍රමාණයක් පීඩනය තව වෙනස් වෙනවා. අවුල් වැඩේට. මේක එහෙම එකක් නැහැ. ඒ නිසා වීදුරු තෙත් කරන ද්‍රවයක් වුණොත් කතා ගොඩක් අවුල්. ඒ නිසා වීදුරු තෙත් නොකර රසදිය වුණ තව වාසියක්. තා මොනවද? වාෂ්පශීලී නැහැ. පාරාන්ත ද්‍රවයක් වීදුරු තෙත් නොකරයි. අනිත් එක තමයි රසදිය වල ඝනත්වය ලොකුයි. අපි කියනවා අධික ඝනත්වයක්. 3600ක් නේ අපි කියන්නේ සාමාන්‍යයෙන්. ඝනත්වය ලොකු හින්දා අර බලන්න මේ H rho G rho කියන එක ගොඩක් ලොකු ඉලක්කමක්. ඒ හින්දා මම නිකන් මේක පොඩ්ඩක් හෙල්ලුවත් උස චුට්ටක් වෙනස් වුණත් ලොකු වෙනසකින් පීඩනය වෙනස් වෙනවා. මොකද H rho G කියලා හිතන්නකෝ. X rho G කියමු නැත්තම් X චුට්ටක් වෙනස් වුණත් මොකද වෙන්නේ? rho ගොඩක් ලොකු හින්දා පීඩනයේ ලොකු වෙනසක් සිද්ධ වෙනවා. හරි මයික් කොනන බලන්න. හරිනේ. ඔන්න ඝනත්වය ලොකු නිසා මොකද වෙන්නේ? මේ මෙයාගේ නිකන් පොඩි සුළු කෝණයක් අපි වෙනස් කරත් ඒකෙන් වෙන උස වෙනසින් ලොකු පීඩන වෙනසක් සිද්ධ වෙනවා. මොකද H rho G rho කැලලක් තියෙනවා ඉතින්. ඔන්න තව හේතුවක්. ඔන්න හේතු හතර. බලන්න මේක අමතරව තව මොනවද තියෙනවද කියලා. දැන් මං හිතන්නේ ඕකයි පාඩම් කරන්න ඕන වෙයි කියලා. නෑ. ඔය හතර තමයි තියෙන්නේ. ඉතින් මේකෙන් ඇවිල්ලා තියෙනවා 1980 මේක මේ 2020 තමයි මට මෙතන දාන්න අමතක වෙලා මේ අවසාන අවුරුද්දේ ආවේ මේක ක්විල් නලින්. ඉතින් මේ පාර එන්නේ නැති වෙයි. ගිය පාර ආපු නිසා අපිට එහෙමම කියන්නත් බෑ. ඉතින් බොහෝ විට ඉතින් ප්‍රැක්ටිකල් එකම ප්‍රැක්ටිකල් එක දෙන්නේ නැහැ නේ කියලා. මොකද ඕන තරම් ප්‍රැක්ටිකල් තියෙනවනේ. ඒ නිසා මේ නමුත් මේක කියලා දුන්නේ මුලින්ම පොඩි නිකන් මේකට ඉන්ට්‍රෝ එකක් ගන්න සහ මේක හොඳ ප්‍රැක්ටිකල් එකක් මේ ගොඩාක් දේවල් කතා කරන්න තිබ්බා. ඒතර මේක පුළුවන් වුණාම වෙන ඒවා ගොඩක් පුළුවන් කරගන්න. හරි. වැඩි ඉවරයි. ඔන්න දැන් තමයි නියම ප්‍රැක්ටිකල් වලට එන්නේ. හරි. ඊළඟට අපි යමු නැවත තා ප්‍රැක්ටිකල් දෙකක් තියෙනවා වායු නියම ඔප්පු කරන ඒවා මම කරන්නේ ඒවා ගෙදරින් බලා ගන්න. අපි යම් මිශ්‍රණ ක්‍රමයක් එක්ක තියෙන ප්‍රැක්ටිකල්ස් ඒවා නියම ප්‍රැක්ටිකල්. හරි නිකන් මේ බොහොම ලොජිකල් හරි ආසයිතන කරන්න කියන්නේ. ඊළඟ මිශ්‍රණ ක්‍රමයේ ඝන ද්‍රව්‍යයක විශිෂ්ටතා පදාරිතාව හොයන ප්‍රැක්ටිකල් එක. බලමු. මේක දැන් ඉවරයි. මිශ්‍රණ ක්‍රමයෙන් ඝන ද්‍රව්‍යයක විශිෂ්ටතා පදාරිතාව සෙවීම. දැන් මේක දැක්ක ගමන් ඔයාලට පේනවා මොකද කරන්න යන්නේ කියලා. මේ මොකද්ද කරන්නේ? අනිවාර්යෙන් මේක කරනවා ඇත්තේ මොකද්ද? මිශ්‍රණ ක්‍රමයනේ. මිශ්‍රණ ක්‍රමය කියන්නේ අපි දන්නවා කිසියම් උෂ්ණත්වයේ අසමාන වස්තු දෙකක් ස්පර්ශ කරාම උෂ්ණත්වයේ වැඩි එකකින් අඩුවකට තාපය ගලාගෙන ගිහිල්ලා ඒ දෙන්න එක උෂ්ණත්වයකටපත් වෙනවා. මිශ්‍ර කරාම ඕකයි වෙන්නේ. ඉතින් එතකොට අපි මේක කරන්නේ අනිවාර්යෙන් මේක කරනවා දැකවම පේනවා ජලයේ තිබ්බා. ඒ කියන්නේ ජලයේ පල්ලෙහා උෂ්ණත්වයක තියෙන්නේ උඩ නිකන් රත් කරලා එන ඊයම් බෝල වගේක් තිබ්බා. ඒ කියන්නේ රත් කරලා එන ඊයම් බෝල ඇවිල්ලා ජලයට වැටුනහම දෙන්න පොදු උෂ්ණත්වයකටපත් වෙනවා. ඒතර අපිට පුළුවන් කියන්නේ ජලය සහ ඒ පද්ධතිය ලබාගත් තාපය සමානයි.
EM බෝල පිට කළ තාපය සමාන කරලා සමීකරණයක් ගත්තා නම් විශිෂ්ට දාප ධාරිතාව හොයන එක සිම්පල්. ඕක තමයි ක්‍රමය. සරලව. දැන් බලමු මොනවද ඕන වෙන්නේ කියලා. ඒ වගේ මේ මොකක් හරි ප්‍රැක්ටිකල් එකක් කරන්න ස්ටඩි කරන්න ගියාම මේක ටක් ගාලා තේරෙන්න ඕනේ මොකද්ද මේකේ වෙනම ඇත්තේ කියලා. බලමු. ඕන දේවල්. කැලරිමීටරයක්, කැකෑරුම් නලයක් මේවා දාන්න වෙන්න ඕනේ. EM මොනිසම් 0.100 අතර තියෙන උෂ්ණත්වමානයක් 0.50 උෂ්ණත්වමානයක් ජල තාපකයක් නිකල්සන් තාපකයක් තමයි වඩා සුදුසු. බලමු මොනවද කියලා. මේ තියෙන නිකල්සන් තාපකය. තේපාවක් කියන ස්ටෑන්ඩ් එකක් අතින්ද කම්බි දැලක් තේ දඬු තුලාවක්. හරි. මෙන්න සෙටප් එක. පේනවනේ. මොකද කරලා තියෙන්නේ? දැන් බලන්න මම මේකෙම කියන්න. අනිවාර්යෙන් කරන්නේ මොකද්ද? මේ විදිහට මන්තයයි කැලරිමීටරයයි ඔක්කොම ටික දාලා ජලයක් දාලා ප්‍රමාණවත් තරමකට මේක පරිවාරක ආධාරකයක් මතක් තියලා මොකද නැත්නම් උෂ්ණත්වය හරිය මේ කේස් වෙනවනේ. මෙයාගේ උෂ්ණත්වය මැන ගන්න ඕන අංක 1. මෙයාගේ උෂ්ණත්වය මැන ගන්නවා. ඊළඟට මේ නිකල්සන් තාපකයට නම් ලේසි. ඒකේ කෙලින්ම මෙහෙම දාලා මේක ඉස්සුව ගමන් කෙලින්ම මේ EM බෝල් ටික මෙතෙන්ට වැටෙනවා. එහෙම නැත්නම් අපිට පුළුවන් මේ නිකල්සන් තාපකයක් ඕනේ නිකම් ඉතින් මොකක් හරි වතුර භාජනයක් මෙහෙම තියලා මේකට වතුර දාලා මේකට EM බෝල ටිකක් දාලා මොකක් කොහොම හරි අපිට ඕන මේ EM බෝල සෙල්සියස් 100කට විතර රත් කරගන්න. ලේසිම වැඩ ඒකනේ. සෙල්සියස් 100නේ. කොහොමද හොයාගන්නේ කොහොමද? ජලයේ නටනකම් රත් කරා නම් හරි. වතුර දාලා වතුර නටනකම් රත් කරනවා. රත් කරලා එයාගේ උෂ්ණත්වය මයින්නවා. උෂ්ණත්වමානකින්. ඔන්න 2. නිකල්සන් දාපකේ නම් ওই විදිහටම පුළුවන් මැනගන්න. මැන්නා. දැන් අපි හිතුව මෙයාගේ උෂ්ණත්වය 100යි ජලයේ උෂ්ණත්වය 25යි. මෙතන තියෙන එකේ. දැන් මොකද කරන්නේ? ටක් ගාලා මේ EM බෝල ටික මේකට දානවා. ඔන්න 3. මම මේ නිකන් කියන්නේ නිකන් පොඩි අයිඩියා එකක් දෙන්න. ඔන්න 3. ඊළඟට ආවට පස්සේ මොකද වෙන්නේ? දැම්මහම EM බෝල වලින් උෂ්ණත්වය පිට කරනවා, තාපය පිට කරනවා. මේ කැලරිමීටරයේ දන මන්තයෙන් තාපය සහ ජලයෙන් ලබා ගන්න පොදු උෂ්ණත්වයකටපත් වෙනවා. ඒ පොදු උෂ්ණත්වය කියව ගන්නවා ඔන්න 4. දැන් ඉතින් සමීකරණයක් ගන්නයි තියෙන්නේ. කොහොමද ගන්න සමීකරණය? මේ තියෙන මේ උණුසුම් ද්‍රව්‍යයක් හා සිසිල් ද්‍රව්‍යයක් මිශ්‍ර කළ විට පරිසරයට තාපහානියක් සිදු නොවන්නේ නම් උණුසුම් ද්‍රව්‍යයෙන් ඉවත් වූ තාප ප්‍රමාණය සිසිල් ද්‍රව්‍ය ලබාගත් තාප ප්‍රමාණයට සමාන වේ. උක්ත පරීක්ෂණයේදී හිස් කැලරිමීටරය හා මන්තයේ ස්කන්ධය m1ද ජලයේ සහිත කැලරිමීටරයේ ස්කන්ධය m2ද. දැන් මෙහෙමයි කරන්නේ. ඔන්න බලාගන්න. මම කියන්නේ ලියලා කියන්න. ලේසියි. දැන් ඔන්න මම කියනවා මම ලියන්නේ සංකේත විතර ලියන අනිත් ටික ඔළුවේ ලියා ගන්න. හිස් කැලරිමීටරයේ දන මන්තයේ ස්කන්ධය m1 පිළිවෙලට මම ලියන්නේ. හිස් කැලරිමීටරයේ දන මන්තයේ ස්කන්ධය m1. ඒකට අඩක් පමණ ජලය දාලා පිරෙන්න අඩක් දාන්නයි කියලා බලමු. ඒකට භාගයක් විතර ජලය දාලා කැලරිමීටරයේ දන මන්තයේ දන ජලයේ ස්කන්ධය m2. දැන් මට දාපු ජල ස්කන්ධය හොයාගන්න බැරිද? පුළුවන්. ඇයි? m2 රින m1. m2 කියන්නේ ජලයත් එක්ක මුළු පද්ධතිය. m1 කියන්නේ ආරම්භක පද්ධතිය. m2 න් m1 අඩු කරා නම් හරි. අර මේ මාස 4-5 ළමයින්ගේ බර කිරන්නේ ආන් ඒ වගේ. කොහොමද? ළමයා වඩාගෙන අම්මා නගිනවා තරාදියට කිලෝ 78යි. ළමයාව තියලා නිකන් නගිනවා කිලෝ 76යි. එහෙනම් ළමයාගේ බර කිලෝ 2යි. අන්න ඒ වගේ වැඩක් මේ කරන්නේ. ජලයක් දාලා මුළු ස්කන්ධය m2 ජලය නැතුව මුලින් තිබ්බ m1. එහෙනම් දාපු ජල ස්කන්ධය m2 රින m1. බොහොම ලේසි තේරුම් ගන්න. ඊට පස්සේ මොකද කරන්නේ? ආරම්භක උෂ්ණත්වය θ1. හරි. θ1. ඊළඟට අපිට අවශ්‍ය නම් මේ දැන් EM මුනිසන් දාන්නේ. ඒ EM මුනිසන් රත් කරාම එයාගේ උෂ්ණත්වය θ2. දැන් දානවා.
දාලා මොකද කරන්නේ? දාලා අපි බලන්න ඕනේ අවසාන උෂ්ණත්වයට එනකම්. දැන් වෙන්නේ මොකද්ද? පද්ධතිය ජලයේ ස්කන්ධයේ ජලයේ උෂ්ණත්වය ටික ටික නගින්න පටන් ගන්නවා. මෙයා නැගලා කිසියම් තැනකට එනවා. අපි හිතමුකෝ ඉවරුණා කියලා. ඊයම් වලින් තාපය අරගෙන ඊයම් තාපය පිට කරනවා, ජලයේ තාපය ගන්නවා, ජලයේ උෂ්ණත්වය ටික ටික වැඩි වෙනවා, ඊයම් වල අඩු වෙනවා. ඔන්න එක තැනකට ආවා. අනිවාර්යෙන් ඔය එන තැන පරිසර උෂ්ණත්වයට වැඩි තැනක් නේ. කොහොම ඇවිල්ලා දැන් පරිසර උෂ්ණත්වය 25යි. අපි හිතමු මෙයා මෙහෙම ඇවිල්ලා 3 කියලා අවසාන උෂ්ණත්වයට නැවතුණා. අපි හිතමු 3 කියන එක 45යි. ඉතින් 100 ඉඳන් එන්නේ පල්ලයට ඒ නිසා 45 වෙන්න පුළුවන්. මෙයා 25 දෙන ඉඳන් තමයි උඩට යන්නේ. 45යි. නැවතුණාම මොකද වෙන්නේ? නැවතුණාම ආයෙ මෙහා බයින්න පටන් ගන්නවා. ඇයි? අපි දන්නවා පරිසරයේ නිකන් මොනවා හරි තිබ්බොත් රත් වෙච්ච එකක් ටික ටික යාගේ සංවාණයෙන් ඔය වගේ තාපේ හානි වෙනවා. ඉතින් ආපහු පාරක් මේ වැඩි ඉවරුනාට පස්සේ 45 ඉඳන් ආයෙ බහින්න පටන් ගන්නවා මෙතෙන්. ඒ නිසා අපි කියව ගන්න ඕනේ අවසාන උෂ්ණත්වය නෙමෙයි. අවසන් උපරිම උෂ්ණත්වය. මේක මොකක්ද එන්න? අවසන් උපරිම මේ වචන දෙක වැදගත්. අවසන් උපරිම උෂ්ණත්වය. මොකද අවසානයේ අපිට හම්බෙන්නේ උපරිම උෂ්ණත්වයක්. එතනින් පස්සේ ටික ටික ආයෙ බහින්න පටන් ගන්නවා. එතකොට ගන්නෑ අවසන් උපරිම උෂ්ණත්වය. බලන් ඉන්නවා. ආනක් 30යි 35යි 40යි 45යි 44යි ආම් බහිනවා. දැන් එහෙනම් අවසන් උපරිම උෂ්ණත්වය 45 ගන්න ඕනේ. පැහැදිලිද? මේවා ආරම්භක උෂ්ණත්ව ජලයේ මේක ජලයේ උෂ්ණත්වය මේක ඊයම් වල මේක මොකක්ද කියලා දන්නවනේ උෂ්ණත්ව ගත්තට පස්සේ තමයි අවසාන ස්කන්ධයම ඉන්නේ M3 අවසාන ස්කන්ධය. ඇයි ඉස්සල්ලා ස්කන්ධය මැල්ල පස්සේ උෂ්ණත්වමයි ඉන්නේ. මොකද ස්කන්ධය මැල්ල ඉවරලා උෂ්ණත්වමයි ඉන්න බලද්දි වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ ප්‍රොසීඩියර් එක පිළිවෙල මුලින්ම නිකන් ස්කන්ධය මැන්න ඊට පස්සේ ජලය දාලා ස්කන්ධය මැන්න ආරම්භක උෂ්ණත්වය ගත්තා. ඊයම් වල උෂ්ණත්වය ගත්තා. දෙක සෙට් එකට මිශ්‍ර කරලා අවසාන උපරිම උෂ්ණත්වය ගත්තා. ඊට පස්සේ තමයි අවසාන ස්කන්ධය ගන්න. පැහැදිලිද? මේ දෙක මාරු වෙන්න හේත් බෑ පිළිවෙල මේකමයි. මොකද සමහර දැන් මටත් ඒ කාලේ ප්‍රශ්නයක් තිබ්බා. ඔක හරියට තේරුම් නැතුව මම හිතනවා මේ දෙක මාරු වුණත් අවුලක් නැහැ. ඉතින් අවසාන ස්කන්ධය අරන් පස්සේ උෂ්ණත්වය ගන්නවා. එහෙම ප්‍රැක්ටිකලි කරන්න බෑ. හැම වෙලෙම හිතන්න ප්‍රැක්ටිකල්. මේක ප්‍රායෝගික පරීක්ෂණනේ. මෙයා ගන්න හිටිය උෂ්ණත්වය වෙන කොහෙද ගිහින්. ටක් ගාලා උෂ්ණත්වය අරගන්න. ස්කන්ධය හිමීට ගත්තා. ගැවුලක් නේ. හරි. ඔන්න මෙතෙන්ට ආවා. දැන් බලන්න සමීකරණ ගන්න විදිය කොහොමද? අපි දන්නවා මොකද්ද? ඊයම් මගින් පිටකල තාපය සමානයි ජලය දන කැලරිමීටරේ ලබාගත් තාපය. මම දැන් ලියනවා මෙහෙම ඊයම් මගින් පිටකල තාපය සමානයි ජලය ප්ලස් කැලරි මීටරේ ලබාගත් තාපය. ඊයම් මගින් පිටකල තාපය මොකද්ද? mc θ. ඊයම් වල ස්කන්ධය ඕනේ. කොහොමද ගන්නෙ? M3 කියන්නේ අවසාන ස්කන්ධය. ඕකෙන් අඩු කරනවා M2. හරිද? ළමයාත් වඩා ගන්න තරහදීත් නැග්ග 78යි. ළමයාව තියලා අම්මා නිකන් නැග්ග 76යි. එහෙනම් ළමයාගේ බර 70 ළමයාගේ බර 70 නෙමෙයි නිකන් 2යි. හරිද? ඒ වගේ වැඩක්. M C එයා තමයි ඕනේ කෙනා. අපි අහන්නේ මෙයාගේ විශ්වවිද්‍යාල තමයි හොයන්න යන්නේ. අපි යාට C කියමුකෝ. උෂ්ණත්ව වෙනස. උෂ්ණත්ව වෙනස කොතෙන්ද දාන්නේ? ඊයම් වල අහන්නේ. ඊයම් වල තිබ්බේ θ 2 එයා θ 3 දක්වා බැස්සා. එහෙනම් θ 2 රින්න θ 3. නාව. හරිනේ. මෙයාට C මොකක්ද ගන්න මොකක් හරි ඉලක්කම ගම C3 කියමු. C3 ලෙට් නේ CL කියමු. CP කියනෝනේ P ලෙට් නැත්නම් CL කියමු. අපි යන CL කියමු. සමානයි. ජලය ස්කන්ධය කොහොමද ගන්නෙ? M2 කරන M1 එයාගේ උෂ්ණත්ව වෙනස නැත්නම් එයාගේ ඉස්සරහම විශ්වවිද්‍යාල CW උෂ්ණත්ව වෙනස මුලින් තිබ්බේ θ 1 θ 3 දක්වා වැඩි වුණා. එහෙනම් θ 3 රින θ 1.
දාන්න කැලරි මීටරේ දාන මන්තේ කරපු වැඩි බලන්න කැලරි මීටරේ දාන මන්තේ ස්කන්ධේ m1 කෙලින් m1 එයාගේ c කියලා ගමු නිකන් c θ උෂ්ණත්වය එයත් θ 1 ඉඳන් θ 3ට තමයි පත් උනේ එහෙනම් θ 3 ඉඳන් θ 1 මෙන්න මේකෙන් පුළුවන් CL උඩ දා ගන්න. ඔකයි මේක කරන වැඩි. හරි නේද? MC කතා හරි. බලන්න දාන්න chat එකට මොනවා හරි වැඩි තේරුණාද? මොකද දැන් හැමදාම අහනවා දාන්න බැරුණා. දාන්න මොකක් හරි. මේක තේරුණාද? මේ ගන්න විදිය, මේ පිළිවෙල සමීකරණ ගත්ත විදිය. හොඳයි තේරුණාද? ඊළඟට යන්න මොකද කියන්නේ? මොකක් හරි. මොකක් හරි දාන්න හැමෝම chat එකට. මේක තේරුණාද මොකද? තේරුණා. ඔක්කොම දැන් 5 දෙනෙක් 4 දෙනෙක් විතර දාලා තියෙනවා. අනිත් අය තේරුම් නැද්ද? දැන් එහෙම දාන්න කියමු දාන්න දැන් මොකද මම ඔක්කොම කියවන්නේ නැහැ දැන් නම් බලනවා ඉතින් මොකද මේ පොඩි එනර්ජි එකක් තියෙනවා ඉගෙන ගන්න නිකන් ඔකේ නිදිමතේ දින එහෙම වැඩක් නැහැ ඉගෙන ගන්න ගන්නවා නම් නිකන් ආයෙ මොකුත් නැහැ යුද්ධ කරන්න බලන්න ඉගෙන ගන්න ඕනේ ඒ නිසා ඒ වගේ හොඳ එනර්ජි එකක් තියෙනවා අනික මටත් ආසයි දෙන්න උගන්නන්න මම දන්න දේවල් ඔක්කොම කියලා දෙන්න හිතෙන්නේ ওই පැත්තෙන් එන ෆීඩ්බැක් කරනු තමයි ඒ නිසා ඒ වෙලාවට අඩල් කියන තේරුම් නැත්නම් තේරුන්නේ නැහැ ඒත් අවුලක් නැහැ ඒක ආයෙ පාරක් කියන්න temperature difference එක ගන්න විදිය. temperature difference එක ගත්තේ මෙහෙම. කොහොමද? ඊයන් වල ආරම්භ උෂ්ණත්වය θ2යි. පද්ධතිය අවසාන උෂ්ණත්වය θ3. බහිනවනේ යා. එතකොට ඊයන් වල උෂ්ණත්ව වෙනස θ2 ඉඳන් θ3ට බැස්සා. එහෙනම් θ2 ඉඳන් θ3. අපි හිතමු සෙල්සියස් 100 තිබ්බා 45යි උෂ්ණත්ව වෙනස 100 රින් 45. ඉතින් මේවත් එහෙම තමයි. ආරම්භයේ තිබ්බ θ1 නැවතුනේ θ3 එහෙනම් θ3 රින් θ1 එතන උෂ්ණත්ව වෙනස අවසානයේ මුල් එක අඩු කරනවා එහෙම නැත්නම් මෙතන නම් මුල් එකෙන් අවසාන එක අඩු කරනවා මොකද මුල් එක ලොකුයි හරිද ඔන්න කතාව දැන් බලමු මේකේ විශේෂ කරුණු ඔය කතාවමයි තියෙන්නේ මෙන්න මෙතන තියෙනවා මේ අඩක් පමණ සිසිල් ජලයයි කියලා බලමු මේක විශේෂ කරුණු වල දාලා තියෙනවා මම ඇයි කියලා ආරම්භ උෂ්ණත්වය හරි සීතුන ඔක්කොම හරි නිකල්සන් තාපකේ වඩා සුදුසුයි මොකද නැත්තම් මේක ඉක්මනට දාන්න ඕනේ දැන් අර ඊයම් බෝල රත් කරලා නිකන් සෙල්ලම් කරගෙන ඉන්න බෑ ටක් ගාලා දාන්න ඕනේ අරකට මොකද නැත්තම් මේ අපි ඊයම් වල උෂ්ණත්වය කියලා ගන්න θ දෙකනේ අපි 100යි කියලා ගත්ත කියමුකෝ ඕක දාන අතරතුර අපි නිකන් මේ එකක් බීලා වඩයක් එහෙම කාලා එද්දි ඔය තාපය වාතයටත් ගිහිලා කොටසක් ඒතර උෂ්ණත්වය බහිනවා 100න් හැබැයි අපි ගන්න 100 කියලා දෝෂයක් එනවා ඒ නිසා ටක් දාලා දාන්න ඕන අතනින් ඒකට තමයි නිකල්සන් තාපකේ ගන්න ඒක කෙලීම අර උඩ රූපේ තිබ්බේ කෙලීම මාර්ග මේවා කරපුවම වැටෙන්නේ අරක ඇතුළට මේ ජලය ඇතුළට උපරිම උෂ්ණත්වය යන්නේ මේ 0.51 ඇති මන්තනය කර හොඳින් මන්තනය කර මේවා එහෙම වැදගත් හොඳට කියවන්න මේවා හොඳින් මන්තනය කර කියපු ටිකමයි මෙදින ආයත් පාරක් ඔය පිළිවෙල ඔන්න විශේෂ කරුණු බලමු මේක නියමයි මේක නියම හානි පූර්ණ කතාවක් එහෙම තියෙනවා. තප්පරයක් දෙන්නේ.
හරි. බලමු. හරි තාපේ ඔක්කොම ප්‍රැක්ටිකල් කරනවා බලමු ඔක්කොම නම් කරන්න වෙන්නේ නැති අපි දැන් අර සර්ල් එක එහෙම ගිය පාරට කලින් පාර ආවනේ අපි ඒ නිසා ඒකයි කීපයක් පොඩ්ඩක් මිස් කරලා අපි පුළුවන් අත්‍යවශ්‍ය ටික කරමු අනිත් ටික දර ඔයාලට කරගන්න පුළුවන් තනියෙන් හරි බලමු පුළුවන් තරම් හරි ඔන්න අහගන්න කැලරිමීටරයක් ජල තාපකයක් අතර තාප පරිවාරක බාධකයක් තබන්න ඇයි මේ තියෙන මෙතන තියලා මෙන්න තාප පරිවාරක බාධකය මොකද නැත්තම් මේකේ තියෙන මේ තාප ශක්තියෙන් මෙයා රත් වෙනවා. ඒක හරියන්නේ නැහැ. ඒ නිසා ඒ විකිරණ මෙහාට එන්නේ නැති වෙන්න මේ දෙක අතර හොඳ බාධකයක් තියලා තියන්න ඕනේ. ඒ නිසා ඔන්න පළවෙනි වැඩේ. හරි දැන් බලමු ඊළඟට. EM මුනිසම් කැලරිමීටරයට මාරු කරන අවස්ථාවේදී ජලය ඉවතට විසිවී නොයන පරිදි සිදු කළ යුතු අතර ඇයි විසි වුණොත් අර ස්කන්ධ වෙනස් වෙනවනේ අපි ගත්ත ස්කන්ධෙ නෙමෙයි ඇත්තටම තියෙන්නේ උෂ්ණත්වන පාඨාංකය ඊතා සැලකිල්ලෙන් නිරීක්ෂණය කළ යුතුය හේතුව ඊයන් හොඳ සන්නායකයක් නිසා මේක ටක් ගාලා උපරිම උෂ්ණත්වයට පත් වෙනවා ඒ නිසා මේ හොඳට ඒක බලන් ඉන්න ඕනේ ඊළඟට මෙම ක්‍රමයෙන් ද්‍රවයක විශිෂ්ට තාපධාරිතාව අපි දැන් නොදන්නා ද්‍රවයක හොයන්න ඕනේ එතකොට මොකද කරන්නේ ජලය වෙනුවට නොදන්නා ද්‍රවය දාලා ඊයන් වෙනුවට අපි තාපධාරිතාව දන්න කෙනෙක් ගන්නවා. දන්න ඝනයක් මොකක් හරි. ඊයන් වල උනත් අවුලක් නැහැ දන්නවා නම් ඒක ගන්න. ඉතින් එතකොට ඔය වගේම CW නැත්නම් C මොකක් හරි ලික්විඩ් එකේ විශිෂ්ට තාපධාරිතාව උක්ත කරගන්න පුළුවන්. ඊළඟට කැලරිමීටරයට යොදාගත් ජල ප්‍රමාණය රත් කළ මෝනිස්සම් එකතු කළ විට මිශ්‍රණයේ උෂ්ණත්වය සෙල්සියස් 10කින් පමණ ඉහළ යන පරිදි ඊයම් මෝනිස්සම් ප්‍රමාණය පූර්ව පරීක්ෂණයකින් තෝරා ගන්නලු. මේ කියන්නේ මොකද්ද? අපිට කියනවා අපි හිතමු උෂ්ණත්වයේ ජලයේ තිබ්බේ ආරම්භය 25 කියලා. ඊයම් ටික දැම්මට පස්සේ 35ට වගේ ආසන්නව එන්න නිකන් පොඩ්ඩක් කලින් හදා ගන්න කියලා. අපිට පුළුවන් පරීක්ෂණය කරන්න කලින් තියෙන data අරගෙන පොඩ්ඩක් ඇනලයිස් කරලා බලන්න කොච්චරක් එයිද මෙයා වගේ. අන්න ඒ විදිහට පොඩ්ඩක් හදා ගන්නලු. ඒ අනුව ඊයන් ස්කන්ධයේ දාන ප්‍රමාණය තීරණය කරගන්නලු. දැන් අපි ජලයේ මෙච්චරක් අරන් තියෙනවා. මේක මෙච්චරයි මේ මන්තේ ආරමයේ විශිෂ්ටාපදාර්ථය දන්නවා. ජලයේත් දන්නවා. ඊයන් වලත් අපිට ආසන්නව හරි පොතකින් බලලා හොයාගන්න පුළුවන් නම් අපිට පුළුවන් ඉතින් පොඩ්ඩක් බලන්න ඊයන් කොච්චරක් දැම්මොත් සෙල්සියස් 10ක් විතර උෂ්ණත්වය නගින්නේ. අන් ඒ ගානට දාන්නලු. මොකද ඒක තමයි පරීක්ෂණයේ සාර්ථක වෙන්නේ. ඒකට හේතුව මේකයි. ඔන්න බලන්න නියම හේතුවක් තියෙන්නේ. මේ මාර්ගය අපි මේකේ තාප හානිය නිසා සිදුවන දෝෂය අවම කරගන්න පොඩි ජිල් මාට් එකක් දානවා. අපි මේ වැඩේ පටන් ගන්නවා මේ අපි හිතමුකෝ මෙයාගේ ඔන්න කාම උෂ්ණත්වය සෙල්සියස් 25. ඔන්න 25 කාම උෂ්ණත්වය. අපි මේ ජලයට පොඩ්ඩක් අයිස් ටිකක් වගේ දාලා දැන් බලන්න ඔන්න දැන් මේවා තේරෙන්න ඕනේ. අයිස් ටිකක් දැම්මොත් අපි හිතමුකෝ අයිස් ටිකක් වගේ දාලා අපිට පුළුවන් නම් මේ පද්ධතිය උෂ්ණත්වය සෙල්සියස් 20ට විතර බස්ස ගන්න. පුළුවන් අයිස් කැට කීපයක් දාලා පොඩ දාලා මන්තනය කර කර උෂ්ණත්ව මානයක් දාගෙන බල කරනවා. සෙල්සියස් 20ට විතර බැස්සට පස්සේ වැඩි හරි. හරි. එතකොට ඒ වගේ බලන්න දැන් සෙල්සියස් 20ට අඩු කර ගන්න ඕන නම් අපිට එන්නේ අවසන් අවම උෂ්ණත්වයක්. ඇයි 20ට අඩු වුණා එතනින් පස්සේ ආයේ උෂ්ණත්වය වැඩි වෙන්න ගන්නවා ආයේ තව අයිස් දැම්මේ නැත්තම්. මොකද පිටින් තාපය ගන්නවා. මොකද අපි සාමාන්‍ය පරිසරයේ ඕනම වස්තුවක් තිබ්බොත් එයා පරිසර උෂ්ණත්වයට පත් වෙන්න තමයි try කරන්නේ. හරිද? අහලා තියෙන්නේ. අපිට ඕන කියනවා මේකේ මේ විශිෂ්ටතාවධාරිතාව ගොඩාක් වැඩි ද්‍රව ගන්න එපා කියලා. මොකද උෂ්ණත්ව අන්තරය පොඩ්ඩයි කියලා. ඒ වගේ ඉතින් ඕන ප්‍රශ්නයක් අපිට නිර්මාණාත්මකව හදාගන්න. දැන් මේ සමීකරණ වල තේරෙනවා විශිෂ්ටතාවධාරිතාව ගොඩාක් තියෙන එකක් වුණොත් ඊයමුත් ගොඩාක් දාන්න වෙනවා. ඉතින් ඒ වගේ වෙලාවට පොඩ්ඩක් ඒක හිතලා ගන්න. හරි. ආගන්න මේ ඔන්න 20ට විතර මම බස්ස ගන්නවා උෂ්ණත්වය.
දැන් 20 තියෙන්නේ. 20 තියෙද්දි මම ටක් දාලා EM ටික දානවා. දාලා මම මේක 30ක් වගේ වෙද්දි ඉවර වෙන විදිහට හදා ගන්නවා. එහෙම හදාගත්ත කියමුකෝ. මේක තමයි ආරම්භක තැන මේක අවසාන තැන. මේක ඇවිල්ලා ආරම්භක අවම උෂ්ණත්වයනේ. මොකද මෙතනින් පස්සේ ආ උෂ්ණත්වය වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ නිසා අපි 20 නිකන් හදා ගන්නවා ආරම්භක අවම උෂ්ණත්වය. මේක අවසාන උපරිම උෂ්ණත්වය. මෙතෙන් ආවා. දැන් මම මෙහෙම කියනවා. අපි දන්නවා පරිසරයට වඩා උෂ්ණත්වය අඩුයි නම් පද්ධතියේ පරිසරයෙන් පද්ධතියට මේ තාප ශක්තිය ගලනවා. ඒ කියන්නේ මේ වෙලාවේදී එළියෙන් ඇතුළට තාපය එනවා. මේ වෙලාවේදී පරිසර උෂ්ණත්වයට වඩා වැඩිනේ. එහෙනම් පද්ධතියෙන් පරිසරයට තාපය පිට කරනවා. මම සලකනවා මේ උෂ්ණත්ව වෙනසත් සමාන නිසා මේ පරාසයේදී පරිසරයෙන් පද්ධතියට ආපු තාප ප්‍රමාණය සමානයි කියලා ඉතුරු ටිකේදී පද්ධතියෙන් පරිසරයට පිට කරපු තාපයට. අන්න එහෙම හිතන මම හිතනවා මේකේ දෝෂය අවමයි කියලා. නිකන් හානි පූර්ණයක්. ගත්ත ටිකට දුන්න ටික සමානයි. හානි පූර්ණය වුණා. හානියක් වුණා. ඒකට පූර්ණයකුත් වුණා. පැහැදිලි කතාව. ඉතින් මේක හොඳ ක්‍රමයක්. හැබැයි මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙහෙම කරන්න නම් තුෂාරාංකය මෙන්න මේ 18 ඉවත් තියෙන්න ඕනේ. මොකද තුෂාරාංකයට වඩා අඩුවොත් මේ උෂ්ණත්වය තුෂාර බැඳෙන්න පටන් ගන්නවා වෙනම කේස් එකක් වෙනවා එතන. ඒ නිසා අපි මේක තෝරගන්න ඕනේ මේ 18ක් වගේ. අපි නිකම්ට හිතුව මෙහෙම තුෂාරාංකය 21යි. තුෂාරාංකය 21යි. දැන් මොකද කරන්නේ? දැන් කොහොමද හානි පූර්ණය කරන්නේ? සෙල්සියස් 5ක් අඩු කරන්න බෑ. පරිසර උෂ්ණත්වය 25යි තුෂාරාංකය 21යි. දැන් මොකද කරන්නේ? දැන් කරන්න වෙන්නේ මෙහෙම. මේක ගැලපෙන්න සමමිතිකව හදාගන්න. 25යිනේ. මං 22ට බස්සනවා. මේක තමයි ආරම්භක එක. උඩ පැත්තේ මං 3යිනේ බැස්සුවේ. 3ක් වැඩි කරනවා 28ට ගේනවා. මේක අවසාන එක. දැන් හරි ආරම්භක 22කට ගත්තා අවසානයේ 28ට ගත්තා. ඒ වගේ බලලා හදා ගන්න ඕන එක. සම්මතයේ අපි කියනවා 5යි 5යි කියලා. එහෙම 5ක් අඩුවෙන් ගන්න බැයි නම් තුෂාරාංකයේ සෙට් වෙනවා නම් තුෂාරාංකයට උඩින් හිටින විදිහට 3ක් විතර අඩු කරන්න. පස්සේ 3ක් විතර වැඩි කරන්න. වැඩි ෂේප් එකකට. කොහමද මේ දෙපැත්ත සමමිතික වෙන්නයි ඕනේ. හොඳම එක 5. මොකද සාමාන්‍යයෙන් උඩ අඩුනොත් ඔකින් නම් කිසි ගතියක් නැහැ උෂ්ණත්වන්තරේ උඩ කොට වුණොත් එහෙම. හරිද කතාව? ඔන්න ඔක තමයි හානි පූර්ණය කියලා කියන්නේ. දැන් ඔක මේකේ තියෙනවා. මේ තාප හානිය නිසා සිදුවන දෝෂය අවම කිරීමට බලන්න. තාප හානිය නිසා සිදුවන දෝෂය අවම කිරීමට රත්කල ඊයම් මෝනිස්සම් දැමීමට පද්ධතියේ ආරම්භක උෂ්ණත්වය සෙල්සියස් රත්කල මෝනිස්සම් දැමීමට පද්ධතියේ ආරම්භක උෂ්ණත්වය කාමර උෂ්ණත්වයෙන් සෙල්සියස් 5ක් පමණ පහළගයකට අඩු කර එමාගේ සටහන් කරගෙන පද්ධතියේ අවසාන උෂ්ණත්වය කාමර උෂ්ණත්වයට වඩා සෙල්සියස් 5ක් පමණ ඉහළගයකට පත්වන පරිදි ඊයම් ප්‍රමාණය කලින් තීරණය කර. හරිනේ. එහි උෂ්ණත්වය සටහන් කරගන්න. මෙහිදී පරීක්ෂණයේ මුල් භාගයේදී පරිසරයෙන් ලැබූ තාපය අවසාන භාගයේදී පරිසරයට පිටකල තාපයට සමාන වීමෙන් හානි පූර්ණයක් වන බව සැලකිය හැකිය. යටින් දාලා තිනවා මෙහිදී ජලයේ ආරම්භක උෂ්ණත්වය මේ කාමරයේ තුෂාරාංකයට වඩා මදක් ඉහළින් තියෙන්න ඕනේ. නැත්නම් තුෂාර බැඳෙනවා. වැඩි අවුල්. හරිනේ. ඔන්න නියම වැඩක් ඒක. ගොඩක් ප්‍රැක්ටිකල් වල ඔබ අහන්න පුළුවන්. හරි. ඊළඟට එම් පරීක්ෂණයේ පුරාවට සිදුවිය හැකි තාපහානි. ඔන්න බලන්න තාපහානි වෙන්න පුළුවන් ඒවා. දැන් මේ බලන්න මේ තාපහානි හොඳට මේක ඔලුවට දාගන්න ඇයි මේක වෙන්නේ කියලා. එතකොට වෙන පරීක්ෂණ වලත් මේක අදාළයි.
ඔන්න බලන්න. වාෂ්පීභවණයෙන්. ඒ කියන්නේ අපි දන්න වාෂ්පීභවණය කියලා කියන්නේ මේ සෙල්සියස් 100ට යන්න ඕනේ ඕනෑම උෂ්ණත්වයකදී ජල පෘෂ්ඨයක් තිබ්බොත් මේ පෘෂ්ඨයෙන් අංශු වාෂ්පීභවණය වෙනවා. ඒක වෙන්නේ කොහොමද කියලා මම දැන් විස්තර කරන්න යන්නේ නැහැ. වටේ තියෙන අංශුන්ගෙන් චාලක ශක්තියෙන් අරගෙන මෙයා යනවා උඩට සමහර අංශු. එතකොට පද්ධතිය උෂ්ණත්වය අඩු වෙනවා. ඒකට කරන්න ඕනේ මේක පරිවාරක පියනකින් වහන්න පුළුවන් නම්. මේක තමයි වාෂ්පීභවණයට. හැබැයි දැන් පරිවාරක පියනකින් වහද්දි පොඩ්ඩක් බලන්න දැන් මන්තනය කරන්නත් එපා හැම වෙලෙම. ඉතින් ඒකට ගැළපෙන විදිහේ පියනක් හදා ගන්න ඕනේ මන්තනය කරන්නත් පුළුවන් වෙන විදිහට. ඉතින් අන්න ඒ වගේ මේ පරිවාරක පියනකින් වහන්න පුළුවන් නම් වාෂ්පීභවණයෙන් වෙන හානිය අඩු කරගන්න පුළුවන්. ඊළඟට මේ කැලරිමීටරයේ පෘෂ්ඨයෙන් සංවහනය වෙනවනේ වටේට. ඒ හින්දා පරිවාරක ද්‍රව්‍ය අඩංගු බඳුනක මේක තියන්න පුළුවන්. වටේට පරිවාරක ද්‍රව්‍ය තියෙන. ඒතර වටෙන් සංවහනය වෙන්නේ නැහැ. නැත්තම් කැලරිමීටරයේ පෘෂ්ඨයෙන් සංවහනය මගින් තාපය හානි වෙනවා. සංවහනය කියන්නේ ඒ හරිය තියෙන අංශු ඒ තාපය අරගෙන උඩට යනවා. ඉතින් පෘෂ්ඨයෙන් ටික ටික එළියට සංවහනයෙන් තාපය හානි වෙනවා. ඉතින් ඒකට පරිවාරක ද්‍රව්‍ය අඩංගු බඳුනක මෙයාව තියන්න පුළුවන්. ඊළඟට කැලරිමීටරෙන් සන්නයනයෙන්. දැන් සන්නයනයෙන් වෙන්නේ ස්පර්ශ වුණාමනේ. දැන් කැලරිමීටරයේ යට බේස් එක යටනේ ස්පර්ශ වෙන්නේ නේ. කෝපයක් මේසෙ උඩින් තිබ්බොත් යට තමයි ස්පර්ශ වෙන්නේ. ඒ නිසා පරිවාරක ආධාරකයක් මත තබන්න පුළුවන් ওই වැඩේට. අනික් එක තමයි විකිරණයෙන්. විකිරණයෙන් කියන්නේ අපි දන්නවනේ විකිරණය කියලා වෙනම කොටසක් මේක. අපි ඕනෑම උෂ්ණත්වයේ තියෙන වස්තුවකින් විකිරණය මගින් තාපය පිට වෙනවා. ඉතින් ඒකට පෘෂ්ඨය හොඳින් ඔපදාන්න. මොකද පෘෂ්ඨය ඔපදැම්මම අපි දන්නවා සුදු සුමට පෘෂ්ඨ මගින් විකිරණය ශීඝ්‍රතාව අඩුයිනේ. ඒ නිසා මේකේ හානිය අඩුයි පෘෂ්ඨය හොඳට ඔපදැම්මම. හැබැයි අර හානිපූර්ණ ක්‍රමේ භාවිතා කරනවා නම් මේක ඕනේ නැහැ. මේ කියන්නේ වෙන කතාවක්. හොඳට තේරුම් ගන්න. හානිපූර්ණය කියන මූලධර්මය අපි යොදනවා නම් අර පහ අඩු කරලා වැඩි කරලා එතකොට තාපයේ මෙහෙම හානි වුණාට අවුලක් නැහැ. මොකද අපි හිතනවා හානි වෙච්ච ටික ආයේ හම්බෙච්ච ටිකට සමානයි කියලා. එහෙම නැත්තම් තමයි මේවා කරන්න ඕනේ. හොඳට තේරුම් ගන්න වැඩි. ඒ නිසා මේ ඉතින් දෙකම කරත් ඒත් කමන්නේ ඒත් හොඳයි ඉතින්. ඉතින් ඒ නිසා හානිපූර්ණ කතාව කරනවා නම් මේක අත්‍යවශ්‍ය නැහැ. හැබැයි ඉතින් දෙකම කරන්න පුළුවන් නම් ඒත් හොඳයි. පැහැදිලිද කතාව? හානිපූර්ණය කියන්නේ වෙන concept එකක්. මෙතන තියෙන නිකම්ම තාපහානි සිදුවන ඒවා අවම කරගන්න ක්‍රමයක්. මම හිතනවා තේරුණා කියලා. හරි. ඊළඟට මෙන්න බලන්න. කුඩා ජල ප්‍රමාණයක් යොදාගතහොත් ඝන ද්‍රව්‍ය සම්පූර්ණයෙන් ජලයෙන් ආවරණය නොවීමට ඉඩ ඇත. ඒ කියන්නේ ඊයන් දැම්මම ඊයන් වල ඔලු ගෙඩි ටික එළියේ. එවිට තාපයෙන් කොටසක් ජලයට නොවා වාතයට යන්න පුළුවන්. තවද වාෂ්පීකරණය වෙන්නත් පුළුවන් ජලය. අයියේ ජලයේ පොඩ්ඩයින් තියෙන්නේ. අර එන තාපයෙන් බැරි වෙලාවත් ජලය සෙල්සියස් 100 කට විතර නැග්ගොත් එහෙම මල කෙලියයි. ඒ නිසා මේ මොකද ඊයනුත් අපි 100 කියලා 100ට වැඩි උෂ්ණත්වයක තියෙන්නත් පුළුවන්. ඉතින් ඒ හින්දා පොඩි ජල ප්‍රමාණයක් ගන්න බෑ එහෙම. හැබැයි දැන් බලන්න මේ කැලරිමීටරයේ පෘෂ්ඨයේ උෂ්ණත්වය ජලයේ උෂ්ණත්වයටම පත් කර ගැනීමට ඇයි එහෙම කරගන්නේ? හේතුව තමයි අපි ගන්නවා අර කැලරිමීටරය විසින් ලබාගත් තාපය කියන එකේදී එයාගේ උෂ්ණත්වයට ගන්නෙත් අර ජලයේ මැනපු උෂ්ණත්වයමනේ. ඉතින් එහෙම වෙන්න නම් ජලයේ හැකිතරම් දාලා තියෙන එක හොඳයි. මොකද එතකොට මුළු ජලයෙන්ම කැලරිමීටරය ආවරණය වෙනවනේ ඇතුලේ. එතකොට ජලයේ උෂ්ණත්වය කැලරිමීටරයේ උෂ්ණත්වයට සමාන වෙනවා. හැබැයි විශාල ජල ප්‍රමාණයක් දැම්මොත් මොකද වෙන්නේ? අර කලින් ප්‍රශ්නයක් ඇහුවේ ඒ වගේ ජලයේ සැලකිය යුතු උෂ්ණත්ව වෙනසක් නොලැබෙන්න පුළුවන්. ඇයි ජල ගොඩක් තියෙනවනේ. අර එන තාපය චුට්ටට මේ මුළු සමස්ත ජල ස්කන්ධයේ උෂ්ණත්වය සැලකිය යුතු ප්‍රමාණයකින් වෙනස් කරන්න බෑ. අන්න ඒ නිසා හොඳම එක තමයි මං කිව්වේ අඩක් පමණ ජලයේදීම සුදුසුය. එතකොට දෙපැත්තටම ෂේප්. අනිවාර්යෙන් අර ඊයන් ටික අනිවාර්යෙන් ආවරණය වෙන්න ඕන ජලයෙන්. ආවරණය වෙන පරිදි ඉතින් ඊට චුට්ටක් වැඩියෙන් දැම්ම නම් ඇති. අඩක් පමණ ෂේප් වැඩියට. ඊළඟට ඝන ද්‍රව්‍යයේ විශාල කැබැල්ලක් හෝ රබර් වැනි පරිවාරක ද්‍රව්‍යයක් භාවිතා කළහොත් අවසන් පොදු උෂ්ණත්වයට එළඹීමට වැඩි කාලයක් ගතවන නිසා සිදුවන තාපහානිය වැඩි. ඒ කියන්නේ අපි මේ ඊයන් බෝල නැතුව ලොකු ඊයන් කුට්ටියක් දානවා. මොකද වෙන්නේ? අමාරුයි වැඩි. මොකද දැන් ඊයන් බෝල තියෙද්දි මේකේ වර්ගඵලය වැඩිනේ. තාපේ ටටක් ගාලා හැමතැනම පිට වෙනවා. ලොකු එකක් දැම්මොත් ඕක හිමීට වෙන්නේ. වටේ විතරනේ වෙන්නේ.
ඉතින් ඒ නිසා මේ එතකොට ගොඩ කාලයක් යනවා මේකට. කාලේ වැඩි වෙන්න හානි වැඩි තාපහානි. ඒ නිසා ඉක්මනට කරගන්න පුළුවන් නම් හොඳයි වගේ ප්‍රැක්ටිකල්. ඒ හින්දා ඉතින් ඒක සුදුසු නැහැ. රබර් වගේ පරිවාරක ද්‍රව්‍යයක් සුදුසුත් නැහැ. හරි. ඔන්න මිශ්‍රණ ක්‍රමයේ ප්‍රැක්ටිකල් එක. මේක නියමයි. හරි. දැන් මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මේක තේරුම් ගත්තට පස්සේ සිසිලන එක නම් මම දීලා තියෙනවා. ඊළඟට අපිට කතා කරන්න තියෙනවා මේ මිශ්‍රණ ක්‍රමයෙන් අයිස් වල විලේනයේ විශිෂ්ට ගුප්තතාපයේ සෙවීම, මිශ්‍රණ ක්‍රමයෙන් ජලයේ වාෂ්පීකරණ ගුප්තතාපයේ සෙවීම සහ වාතයේ සාපේ අන්න ඒ දෙක. ওই දෙකට මේ concept එකමයි ඕන වෙන්නේ. මිශ්‍රණ ක්‍රමය දැන් මතක් වෙනටක් දාලා දැම්ම මෙහෙන් තිබ්බ මොකක් හරි වැඩි වෙනවා මොකක් හරි අඩු වෙනවා ඒ දෙක සමාන කරනවා. ඔකයි කරේ. හරි. ඔන්න මිශ්‍රණ ක්‍රමය ඉවරයි. දැන් ඔගේ මොකක් හරි ආවොත් ඕන එකක් ලියා ගන්න පුළුවන් ওই ප්‍රශ්න ටික try කරන්න ගෙදරින්. හරිද? හරි. දැන් අපි යන්නේ මොකක්ද ප්‍රශ්න? විශේෂ කරුණු වල 4යි 5යි කියන්නේ මොකන්ද? 1යි 2යි 3යි 4යි 5යි. 4දී කියන්නේ උෂ්ණත්ව වෙනස සෙල්සියස් 10ක් විතර වෙන්න කලින් ඊයන් තීරණය කරගන්න කියලා. ඒ කියන්නේ අපිට ඔය සමීකරණ දිහා බලපුවම තේරෙනවනේ. දැන් ආරම්භක උෂ්ණත්වය 25 නම් අවසානික 35 වෙන්න කොච්චරක් ඊයන් දාන්න ඕනද කියලා කලින් පොඩ්ඩක් ඇනලයිස් කරගන්න. ඊයන් වල විශිෂ්ටතාවදාරිතාව වෙන පොතකින් හොයාගන්න පුළුවන්. හොයාගෙන ඒකට අනුව බලන්න කොච්චරක් ඊයන් දැම්මොත්ද උෂ්ණත්වය සෙල්සියස් 10කින් නගින්නේ මෙතන කියලා. එහෙම හදලා ඊයන් ප්‍රමාණය දාන්න. හානිපූර්ණ කතාව ඉතින් තේරුණා නේද? මෙහෙම තියෙන එකේ 25 වෙන කාමර උෂ්ණත්වය මම 20න් පටන් අරගෙන 30 වෙනකම් කරනවා ප්‍රැක්ටිකල් එක. එතකොට මේ වෙලාවේදී 25ට අඩු හින්දා පරිසරයෙන් පද්ධතියට තාපය එනවා. මේ වෙලාවේ 25ට වැඩි හින්දා පද්ධතියෙන් පරිසරයට තාපය හානි වෙනවා. අපි හිතනවා මේ දෙක සමානයි කියලා. එතකොට තාප හානියක් නැහැ කියලා වගේ නිකන් උපකල්පනය කරන්න පුළුවන්. හම්බෙච්ච ටිකට ගිය ටික සමානයි. ඒකට අපි කියනවා හානි පූර්ණය කියලා. ඒක කතාව දෙක තමයි කිව්වේ. හරිද? ඒක ඇත්තට ලොකු දෙයක් නෙමෙයි. හරිද? ඒක මොනවද? ඊළඟට සිසිලන ක්‍රමයෙන් ද්‍රවයක විශිෂ්ටතා පදාර්ථතාව සෙමි ඕන ද්‍රවයක. දැන් කලින් අපි කිව්වේ ඝන ද්‍රව්‍යකනේ. ඒකටම ද්‍රවයක් යූස් කරන්නත් පුළුවන් මම කියව කරන ක්‍රමයක් නේ. ජලය වෙනුවට නොදන්නා ද්‍රවය දානවා. ඝන ද්‍රව්‍ය වෙනුවට දන්නා ඝන ද්‍රව්‍යයක් දානවා. දාලා පුළුවන් අර සමීකරණය දාලා ගන්න. ඒකට එක්කෙනෙක් හොඳ පොයින්ට් එකක් කිව්වා. ඒ නොදන්නා ද්‍රව්‍ය විශිෂ්ටතා පදාර්ථතාව ගොඩාක් ලොකු එකක් නම් දාන්න එපා. ඇයි ඒ? ඒතර උෂ්ණත්ව වෙනස පොඩි වෙනවා. එතකොට අපේ සාමාන්‍යයෙන් ওই පාඨාංග ගොඩ පොඩි වුණාම නිර්වද්‍යතාවය අඩුයි. ඒ නිසා අමාරුයි වැඩි. දැන් ඔන්න සිසිලන ක්‍රමයෙන් පුළුවන් අපිට ද්‍රවයක විශිෂ්ටතාවදාරිතාව හොයන්න හොඳ ක්‍රමයක්. සිසිලන ක්‍රමයක නියමයි. මේක දැන් මේ පාර එන්නත් පුළුවන් නිකන් මට හිතෙනවා ඒ කියලා සමහරවිට. සිසිලන ක්‍රමයෙන් ද්‍රවයක විශිෂ්ටතාවදාරිතාව සෙවීම. කාලෙකින් ඇවිල්ලා නෑ මං හිතන්නේ. බලමු පොඩ්ඩක්. අප්‍රයත් දෙන්න.
හරි. මොකද්ද? සිසිලන ක්‍රමය කියද්දී අපිට මතක් වෙනවා නිව්ටන්ගේ සිසිලන නියමය. මොකද්ද නිව්ටන්ගේ සිසිලන නියමය? මොකක් හරි මේ රත් වෙච්ච පෘෂ්ඨයකින් තාපය හානි වීමේ ශීඝ්‍රතාවය. ඒ කියන්නේ තප්පරයකට කොච්චර තාපයක් හානි වෙනවද කියන එක එයාගේ වැඩිමනත් උෂ්ණත්වයට සමානුපාතිකයි කියූප එක. කියන උදාහරණයක් විදිහට වැඩිමනත් උෂ්ණත්වය කියන්නේ ඒ වෙලාවේ තියෙන පරිසර උෂ්ණත්වයට වඩා කොච්චරක් මෙයා වැඩිද? උදාහරණයකට අපි හිතමු මෙයා ඉන්නේ 45 පරිසර උෂ්ණත්වය 25යි. එහෙනම් වැඩිමනත් උෂ්ණත්වය 20යි. හරිනේ? ඉතින් මේ පෘෂ්ඨයෙන් තාපය හානි වීමේ ශීඝ්‍රතාවය අපිට q dot කියන්න පුළුවන් වුණා. ඕකම සමහර අය දානවා මේක සංකේතයක් d q බෙදීම dt කියලා හිතන්න එපා. මැත් කරන අය දන්නවා මේ අවකලනය q කාලයත් එක්ක වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ඉතින් හිතන්න q කියන්නේ තාප ශක්තිය. ඉතින් තාපයේ වෙනස් වීමේ ශීඝ්‍රතාව උලක් නේ. තාපයේ හානි වීමේ ශීඝ්‍රතාව සමානයි සමානුපාතිකයි වැඩිමනත් උෂ්ණත්වයට. ඒ කියන්නේ දැන් තියෙන උෂ්ණත්වයෙන් අඩු කරනවා පරිසර උෂ්ණත්වය. ඔක සමාන වෙනවා K A වරක් θ ඍණ θ r. K කියන්නේ සිසිලන නියතය, ඒක නියතයක් සමානුපාතික ලකුණු අයින් කරන්න. A කියන්නේ වර්ගඵලය. හරිද? හරිද? මේක තමයි කතාව. ඉතින් දැන් මේක ඇසුරෙන් තමයි මේ ප්‍රැක්ටිකල් එක තියෙන්නේ. දැන් මේක යටතේම අපි තව ලියන පොඩි පොයින්ට් එකක්. මේක වළංගු වෙන්නේ. කෘත සංවහන තත්වයට තියෙන ඕනෑම උෂ්ණත්ව අන්තරයකට වළංගුය. ඒ කියන්නේ කෘත සංවහනය කියන්නේ දැන් ඔයාලා අර මේ රස්නේ බත් එකක් එහෙම කන්න ගත්තාම මොකද කරන්නේ? ගාලා පිඹ කන්නේ. ඒ මොකද කරන්නේ? පිම්බහම කෘත සංවහනය වෙන්නේ. පිම්බහම අපි මේ වාත ධාරාවක් එවනවා කටින්. ඒ එවන එකත් එක්ක අර වගේ උෂ්ණත්වය ට්‍රක් ගාලා සෙට් වෙලා තාපය වේගින් යනවා එළියට. තාපය සංවහනය වෙනවා. තාපය හානි වෙන ක්‍රමයක් තමයි සංවහනය කියන්නේ. මේකෙන් වෙන වැඩි. ඉතින් ඒකට කියනවා කෘත සංවහනය කියලා. දැන් අපි මොකක් හරි එකක් ඉක්මනට නිවෙන්න ඕන ෆෑන් එකක් ළඟින් තියෙනවා. ෆෑන් එකෙන් එනවා වාත ධාරාවක්. ඒකෙන් මොකද කරන්නේ? කෘත සංවහන තත්ත්වයක් ඇති කරනවා. එතකොට මේ නියමයට අනුව තාපය හානි වෙනවා. හානිලා මෙයා ටික ටික උෂ්ණත්වය අඩු වෙනවා. ඉතින් මෙයා කියනවා මේ මොකක් හරි කෘත සංවහන තත්ත්වයක් යටතේ නම් මේ වැඩිමනත් උෂ්ණත්වය ඕන තරම් කවුලක් නැහැ. ඕනම වැඩිමනත් උෂ්ණත්වයකට වළංගුයි. ස්වභාවික සංවහන තත්ත්වයට දෙනවා. ඒ කියන්නේ මුකුත් පිටින් වාත ධාරාවක් දෙන්නේ නැහැ. මෙයා නිකන් තියලා තියෙනවා. එහෙමනම් මේ වැඩිමනත් උෂ්ණත්වය සෙල්සියස් 30කට වඩා නොවැඩි විය යුතුය. ඒ කියන්නේ වැඩිමනත් උෂ්ණත්වය නිකන් උෂ්ණත්වය නෙමෙයි. උදාහරණයකට කාමර උෂ්ණත්වය 25යි නම් ඔයාලට තේරෙනවා වැඩිමනත් උෂ්ණත්වය 30ක් වෙන්නේ වස්තුවේ උෂ්ණත්වය 55ක් වුණොත් නේ. 55යි නම් 55න් 25ක් ගියාම 30යි. ඒ නිසා අපිට ස්වභාවික සංවහන තත්ත්වයට මේ සමීකරණය යොදන්න පුළුවන් 55ක තියෙන 55ට අඩු වස්තුන් සඳහා පමණයි. කාමර උෂ්ණත්වය 25 නම්. යෝගය කියන කතාව. ඔක ඔයාලගේ තියරි එකේ තියෙන එකක්. ඒක බලා ගන්න. ඒක මේකට අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් නිව්ටන්ගේ සිසිලන නියමය ඕකයි. හරි. හරිනේ වැඩි. දැන් මේක ඔළුව තියාගෙන යන්න ප්‍රැක්ටිකල් එකට. ප්‍රැක්ටිකල් එකේ මොකද කරන්නේ? මෙන්න මෙහෙම ගන්නවා. කොහොමද? මෙන්න මේ වගේ ආධාරකයකින් මේ කැලරිමීටරේ මෙහෙම එල්ලලා මේකට උෂ්ණත්වමානිකුත් දාලා මන්තේකුත් දාලා ওই අදාළ ද්‍රවයත් මේකට දාලා තියෙනවා. දාලා මොකද කරන්නේ? මේ රොලි ෆෑන් එකකුත් ඕන පැත්තකින් දානවා. කෘත සංවහන තත්ත්වයක් දෙන්න.
මොනනේ මම ෆෑන් එකකුත් දාලා තියෙනවා සෙල්සියස් 70කට විතර රත් කරපු ජලය ඉස්සල්ලා අරගෙන ජලය දානවා දාලා මෙහෙමයි කරන්නේ අපි දැන් මේක ප්‍රස්ථාරයක් අඳින එකයි කරන්නේ කවුරුද ප්‍රස්ථාරය අඳින්න කාලයත් එක්ක උෂ්ණත්වය අපි හිතමු කාලය නිකන් මේ වගේ තැනක් ගමු උෂ්ණත්වය මේ හරිය තියෙනවා එතකොට අපි හිතමු උෂ්ණත්වය මෙතන 70 කියලා 70ට රත් කරනවා සාමාන්‍යයෙන් පරිසර උෂ්ණත්වයට වඩා සිසිල් වෙන්නේ නැහැනේ ඒ නිසා θr කියන්නේ පරිසර උෂ්ණත්වය අපි θr මේ හරියෙන් දාගමු අපිට නිකන් 40ක් වගේ උෂ්ණත්වයක් වෙනකන් ආසන්නව නිකන් ඉලක්කම් කියන්නේ 40ක් වගේ වෙනකන් තප්පර 30න් 30ට වගේ මෙතනින් පොඩි ඔරලෝසුකුත් තියාගන්න ඕනේ ඔරලෝසුකුත් ඕනේ ඔරලෝසුවෙන් බල තප්පර 30න් 30ට උෂ්ණත්වය ලකුණු කරගන්නවා ලකුණු කර වක්‍රයක් අඳිනවා මෙච්චරද කොච්චරද 60දී විනාඩියයි තප්පර 30දී කොහොම ලකුණු කරනවා ලකුණු කරගෙන මෙයා මෙන්න මේ වගේ තැනකට එනකම් මේක ලකුණු කරගන්නවා මම ලකුණු කරා හරිද ඊළඟට මේක දැන් මේක ස්පර්ශකයක් කියන වෙන්නේ නැහැ මේක මෙතෙන් යනවනේ මේක කැපෙන්න අඳින්න ඕනේ කොහොම යනවා ඊළඟට ජලය අයින් කරනවා මේ ජලයේ දාපු ප්‍රමාණයටම හරියන්න අපිට විශ්වදාපදාරිතාව හොයාගන්න ඕන ද්‍රවය දානවා දාලා එයාටත් මේ වැඩේම කරලා මෙහෙම අඳිනවා ඔව් ඉතින් අර විදිහට වක්‍රේ මේ කොහේ හොගන්නවා අරගෙන එන්න බාන කරන වැඩේ හරි මෙන්න බලන්න හරි මේක නෙමෙයිනේ දැන් මොනවද මේකට ඕන වෙන්නේ පියන හා මන්තේ සහිත බාහිර පෘෂ්ඨයේ උපදමන ලද කැලරි මීටරයක් ඕනේ ඍණ 10 110 සෙල්සියස් වගේ මයින්න පුළුවන් උෂ්ණත්ව මානයක් ඕනේ විදුලි පංකාවක් ඕනේ ප්‍රමාණවත් තරම් ජලය සහ අවශ්‍ය ද්‍රවය ඕනේ තෙන්නඩු තුලාවක් ඕනේ බර මැන ගන්න විරාම ඔරලෝසුවක් ඕනේ කාලය මැන ගන්න මේකනේ වැඩි මෙහෙම මැනලා ඉවර වෙලා අපි කරන්නේ ප්‍රස්ථාර දෙක අඳිනවා ඇඳලා අපි හිතමු මෙතන අපි කැමති උෂ්ණත්ව දෙකක් මෙහෙම තෝරගන්නවා මෙතනයි තෝරගෙන අපිට පුළුවන් මේ උෂ්ණත්වයේ ඉඳන් ජලය ඔන්න ජලය මේ උෂ්ණත්වයේ තිබ්බ කාලය මෙතන ජලය මේ උෂ්ණත්වයේ තිබ්බ කාලය මෙතන එහෙනම් ජලය මේ උෂ්ණත්ව අන්තරය තුල රන් වෙන්න ගත වෙච්ච කාලය මෙතනින් හොයාගන්න පුළුවන් T රතු පාට T අපිට ඕකම පුළුවන් මේ ද්‍රවයටත් කරන්න කොහොමද මේ උෂ්ණත්වයේදී ද්‍රවයේ තිබ්බ කාලයේ ආරම්භක එක මෙන්න යට උෂ්ණත්වයේදී ද්‍රවයේ තිබ්බ එක මෙන්න එහෙනම් මෙන්න මේ වෙනස ගත්තනම් අපිට එනවා ද්‍රවය මේ උෂ්ණත්ව අන්තරය තුල දුවන්න ගත වෙච්ච කාලය එකම උෂ්ණත්ව අන්තරයක් තුල හරිනේ අපි ඔක හොයාගන්නවා හොයාගෙන මොකද කරන්නේ අපිට කියන්න පුළුවන් මෙහෙම අපිට පුළුවන් උෂ්ණත්ව අන්තරය දන්නවා අපි ඒ අන්තරය තුල එයාට ඉන්න ගත වෙච්ච කාලය දන්නවා ඉතින් අපිට හොයන්න පුළුවන් තාපයේ හානි වීමේ ශීඝ්‍රතාව කොහොමද උෂ්ණත්ව අන්තරයක් දන්නවා නම් හානි වෙච්ච තාප ප්‍රමාණය එව්වයි මොකද්ද mc θ ඕක බෙදනවා කාලයෙන් එතකොට නෝ තාපයේ හානි වීමේ ශීඝ්‍රතාවය නේ
තාප හානිය හොයලා යාව කාලයෙන් බෙදුවා නම් තාපේ හානි වීමේ ශීඝ්‍රතාව වෙනවා. ඔය දෙන්නගේ තාපේ හානි වීමේ ශීඝ්‍රතාව සමානයි. ඇයි සමාන? ඔන්න හේතුව. දැන් මේ මැදට අරගෙන ගෙව්වා. මම දැන් මේක මකන්නම්. මම දැන් සමීකරණ ලියනවා කොහොමද? දැන් මෙතනත් අර අම්මගේ ක්‍රමයට තමයි බර හොයාගන්න වෙන්නේ. කොහොමද? නිකම්ම ඔය පද්ධතිය උෂ්ණත් මේ ස්කන්ධය ගන්නවා. ජලය දාලා ස්කන්ධය ගන්නවා. දැන් ජලයේ ස්කන්ධය කියන්නේ එතකොට m2 ඍණ m1. ඔන්නේ. m2 ඍණ m1. වතාවක් CW උෂ්ණත්ව වෙනස. කොතන ඉඳන් කොතෙන්ද? අපි ගමු උඩ θ ගේ යට θ2. එහෙනම් θ එකේ ඉඳන් θ2 දක්වා සිසිල් වෙන්නේ. සිසිල් වෙද්දි පිට වෙච්ච තාපය. එහෙනම් θ1 ඍණ θ2. mc θ. මෙන්න ජලයෙන් පිට කළ තාපය. ඔකට තමයි එකතු වෙන්න ඕනේ. මේ කැලරිමීටරේ දාන මාන්තය කියන එකක් එහෙම එක්කුත් තියෙනවනේ. ඉතින් m1c එයාගේ ස්කන්ධය m1 විතරයි. එයාගේ විශිෂ්ටතාවය c. වතාවක් θ කරගෙන θ2. මෙන්න මේ අදාළ උෂ්ණත්ව වෙනස. දැන් මොකද උෂ්ණත්ව පරාසය? අර graph එක දිහා බලලා අපි කැමති ටිකක් ඈතින් තියෙන උෂ්ණත්ව දෙක ලකුණු කරගත්තා. θ1යි θ2යි කියලා. දැන් ওই θ එකේ ඉඳන් θ2 දක්වා සිසිල් වෙන්න සිසිල් වෙද්දී පිට වෙච්ච තාපය තමයි මේ ලීවේ. ඕක බෙදෙනවා කාලයෙන්. බෙදුවහම මොකද වෙන්නේ? අපිට එනවා තාපයේ හානි වීමේ ශීඝ්‍රතාවය නේ. හානි වෙච්ච තාපයක් කාලයෙන් බෙදුවා නම් එනවා තාපයේ හානි වීමේ ශීඝ්‍රතාවය. මම මෙයාව සමාන කරනවා ජලය අයින් කරලා ඊළඟට අනිත් ද්‍රවය දානවා අපිට හොයන්න ඕන එක. හොයන්න ඕන එකෙත් මේ විදිහටම හොයලා එයාගේ තාපයේ හානි වීමේ ශීඝ්‍රතාවයට. ඇයි දෙන්නගේ තාපයේ හානි වීමේ ශීඝ්‍රතාව සමාන වෙන්නේ? අන්න නිව්ටන්ගේ සිසිලන් නියමය ඕන වෙනවා. සිසිලන් නියමයෙන් කිව්වා Q dot සමානයි KA මේ දැන් අපි ගන්න එකම උෂ්ණත්වාන්තරයක්නේ. ඒ වෙලාවේ θ ඍණ θ හරිනේ. සමානයි දෙකේ. පද්ධති දෙකේම සමානයි. තාපයේ හානි වීමේ වර්ගඵලය. මේ වටේ පෘෂ්ඨයේ වර්ගඵලයනේ කැලරිමීටරේ. එකම කැලරිමීටර නම් ගත්තේ එකම පෘෂ්ඨයේ වර්ගඵලය තියෙන. ඒ නිසා මේකත් දෙන්නගම සමානයි. K නියතය. නියතය කියන එකත් මේ පෘෂ්ඨයේ මත රඳා පවතින නියතයක්. ඉතින් එකම කැලරිමීටරේනේ දෙන්නටම ගන්නෙ. ඒ නිසා දෙන්නගම Kත් සමානයි. එහෙනම් ජලයේයි මොකක් හරි අපිට හොයන්න ඕන ද්‍රවයේ දෙන්නගෙන් මොකද වෙන්නේ? Kත් සමානයි ඒත් සමානයි මෙයත් සමානයි. එහෙනම් දෙන්නගෙම තාපයේ හානි වීමේ ශීඝ්‍රතාවත් සමානයි. ඔන්න ඔය කතාව තුල ඉඳගෙන මේක සමාන කරනවා අපි මෙයාට. අනිත් ද්‍රවයට. එයා කොහොමද ගන්නේ? අපි හිතමු මේ එයා දැන් මම ස්කන්ධය M3යි. එහෙනම් M3 ඍණ M1 C liquid θ 1 ඍණ θ 2 අර වගේම ධන M1 C θ 1 ඍණ θ 2. හරි. බෙදීම T. ඔන්න වැඩි. දැන් මෙතනින් පුළුවන් T T කපලා දැම්මා. ඉතින් මෙතනින් CL හොයාගන්න පුළුවන්. sorry T T කපන්නේ මේ කාලම් දෙකක් මතකනේ. අර කාලයන් දෙකක් වගේ ඇඳලා පෙන්නන රතු පාට T නිල් පාට T. ඒ නිසා මෙයා T1 කියමුත් මෙයාට T2 කියමු. කපන්න ඕන නම් ලියන්න ඕනේ T2. ගත වෙච්ච කාලයන් වෙනස්. උෂ්ණත්ව පරාසය තමයි එකම. එතකොට ජලයේ අපි හිතමු 70 ඉඳන් 40ට කියලා. එහෙනම් ජලයේ 70 ඉඳන් 40ට සිසිල් වෙන්න ගත වෙච්ච කාලය විනාඩි 2යි. ඊළඟට දාන්න මේ මොකක් හරි ඇනලීන් ද්‍රවයක් නම් එයාව 70 ඉඳන් 40ට යන්න ගත වෙච්ච කාලය විනාඩියයි තත්පර 30යි. කාලයන් වෙනස්. උෂ්ණත්ව වෙනස සමානයි. බලන්න කතාව තේරුණාද? තේරිච්ච කට්ටිය දාන්න බෑ මේකට yes. ගන්න විදිය තේරුණා නම් ඇති. ඊට පස්සේ අපි ඉදිරියට බලමු.
හරි හොඳයි. ඔක්කොටම මගේ තේරිලා එන අපි යන් ඉස්සරහට. ඔන්න දැන් තමයි ඉතින් හොඳම ටික මෙයාගේ ප්‍රැක්ටිකල් එකේ. මන්දේ සහිත කැලරිමීටර ස්කන්ධය M1 70වට පමණ රත් කර ජලයෙන් කැලරිමීටරයේ මුදුන සෙන්ටිමීටරයක් පමණ තෙක් පුරවන්න. ඇයි? දැන් මතකනේ කලින්ගේ ජලයේ දැම්මේ අඩක් පමණ. මේකේ අඩක් දාලා බෑ. පුළුවන් උපරිම ෆිල් කරන්න බෑ. අපි දන්නවා ඒතර මන්ත්‍රණය කරද්දී හැලෙනවනේ. එහෙනම් මෙයා කියනවා මේ කටේ ඉඳන් සෙන්ටිමීටරයක් විතර පල්ලෙහාට තියෙන මට්ටමටවත් ජලය දාන්න. ඇයි එහෙම දාන්නේ? හේතුව තමයි මේ සමීකරණයේ θ කියලා කියන්නේ තාපයේ හානි වෙන පෘෂ්ඨයේ උෂ්ණත්වය. ඔන්න මේක හොඳට උරුදා ගන්න. සමීකරණයේ θ කියලා කියන්නේ තාපයේ හානි වෙන පෘෂ්ඨයේ උෂ්ණත්වය. හැබැයි අපිට මේ එළිය උෂ්ණත්වය මයින්ඩ් බෑ. අපි මයින්නේ ඇතුළේ උෂ්ණත්වය. එහෙනම් ඇතුළේ උෂ්ණත්වය එළිය උෂ්ණත්වයට සමාන වෙන්න ඕනේ. මේ මුළු පෘෂ්ඨයම එකම උෂ්ණත්වයකට එන්න ඕනේ. ඉතින් මේ මුළු පෘෂ්ඨයම එකම උෂ්ණත්වයකට සෙට් වෙන්න තමයි මේක පුළුවන් තරම් ජලය දාලා මේක මුළු පෘෂ්ඨයම නිකන් ජලයෙන් ඇතුලෙන් ආවරණය වෙනවානේ. ඒතර හරියටම මුළු පෘෂ්ඨයම එකම උෂ්ණත්වයකටපත් වෙනවා. මුළු පෘෂ්ඨයම ජලයේ උෂ්ණත්වයටමපත් වෙනවා. ඔන්න ඕක කරගන්න තමයි මේකට උපරිම ජලය දාන්නේ පුළුවන් තරම්. ඒක හොඳ පොයින්ට් එකක්. ඒ නිසා ඒක එහෙම මතක තියාගන්න. ඊළඟට විදුලි පංකාවක් මගින් සපයන අනවර්ත වාත ධාරාවක් තුල කැලරිමීටරයේ සිසිල් වීමට සලස්වන්න. ජලයේ නිරතුරුව මන්ථනය කරමින් උෂ්ණත්වය 40ක් පමණ වන තෙක් තප්පර 30කට වඩා උෂ්ණත්වය සටහන් කරගන්න. අවසානයේදී ජලයේ සහිත කැලරිමීටරයේ ස්කන්ධය M2 මැනගන්න. දැන් ජලය ඉවත් කර කැලරිමීටරයේ වියලා රත් කළ ද්‍රවයේ සමාන පරිමාවක් එකම පරිමාවක් දෙන්නගෙම දාන්න ඕනේ. ඇයි කියලා බලමු. ඇයි අපි දන්නවා මොකක්ද දැන් ඔයාලා දන්නවා. ඔය දෙන්නගේ කැපිටල් A තාපය හානි වීමේ වර්ගඵලය සමාන වෙන්න ඕනනේ. එහෙම වෙන්න තමයි එකම පරිමාවක් ජලයයි ද්‍රවයයි දාන්නේ. මොකද ඒ දාන පරිමාවේ වර්ගඵලය තමයි කැලරිමීටරයේ පෘෂ්ඨයේ ඒ උෂ්ණත්වයටපත් වෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් මේක පුරවන්න ඕන දෙන්නගම සම පරිමාවලින්. එහෙම කරගන්නේ තාපය හානි වීමේ වර්ගඵල සමාන කරගන්න. ඒ පල්ලේ මන් දීලා තියෙන බලමු. දැන් අර විදිහටම කරන්න. දැන් මේ අර විදිහටම පාඨාංක ටික තියෙනවා. එකම කණ්ඩාංක අක්ෂ පද්ධතිය මත ජලය හා ද්‍රවය සඳහා කාලයට එරෙහිව උෂ්ණත්ව වක්‍ර අඳින්න. උෂ්ණත්ව කාල වක්‍ර මගින් එකම උෂ්ණත්ව අන්තරය තුල ජලයට ද්‍රවයට සිසිල් වීමට ගතවන කාල වෙන වෙනම ලබා ගන්න. ඒ මගින් ඉහත පරිදි විශිෂ්ට අපදාර්ථය හොයාගන්න පුළුවන්. හරි උඩටම ජලය පුරවන්නේ නැහැ කියලා ආයෙ පාරක් මම කියන්නම් පල්ලෙහාට ඊළඟට දිනන එකයි. එම්බන් විශේෂ කරුණු. මේ දැන් ජලයටයි ද්‍රවයටයි දෙකක් වෙන පරීක්ෂණ දෙපාරක් කරනවනේ අපි. මේ දෙක සඳහා එකම කැලරිමීටරය යොදාගන්නේ ඇයි කියලා අහුවොත් මොකද? තාපය හානි වීමේ පෘෂ්ඨයේ ස්වභාවය සමාන කරගන්න. මොකද මේ දැන් බලන්න හොඳට මේ දැන් මේක පළවෙනි එක. ඊළඟට මේකේ ජලය අයින් කරලා අවශ්‍ය ද්‍රවය දානවා. එයා දාලා මේ ප්‍රැක්ටිකල් එකම කරනවා. එතකොට එයා දාලා මේ ප්‍රැක්ටිකල් එකම කරද්දී මේ විදිහට දෙන්නගේ තාපය හානි වීමේ ශීඝ්‍රතාව සමාන කරන්න නම් මේ පද්ධති දෙකේ k සමාන වෙන්න ඕනේ, වර්ගඵල සමාන වෙන්න ඕනේ, වැඩිමනත් උෂ්ණත්ව සමාන වෙන්න ඕනේ. වැඩිමනත් උෂ්ණත්ව කොහොමද සමානයි? මොකද අපි එකම උෂ්ණත්වාන්තරයක් ගත්තේ. අරන් ඒකේ මධ්‍යයන්යක් වගේ ගත්තේ. එකම උෂ්ණත්වාන්තරයක්. ඒ නිසා ඕකේ වැඩිමනත් උෂ්ණත්වය. වර්ගඵලය සමාන වෙන්න තමයි දෙන්නගෙම දැන් මෙහෙම තියෙනවා ඊළඟ පරීක්ෂණේ මේකටම දානවා ද්‍රවය. එයාගෙත් මේ පරිමාවට සමාන පරිමාවම ද්‍රවය දාන්න ඕනේ. එතකොට දැන් මේ තාපයේ හානිමේ වර්ගඵලය තමයි මෙන්න මේක වටේට තියෙන වර්ගඵලය. මේ ප්‍රමාණය. ඒ ප්‍රමාණයටම ද්‍රවය දැම්මොත් තමයි ඒ වර්ගඵලයක් මේකටම සමාන වෙන්නේ. දැන් බලන්න අහපු ගානට තේරුණාද හේතුව? ඒ සම පරිමාව දාන්න ඕනේ. ඊට පස්සේ අහන්න පුළුවන් මෙහෙම. පරීක්ෂණ දෙකම සඳහා එකම කැලරිමීටරය ගත යුතුද? ඔව්. ඇයි ඒ? තාපය හානි වීමේ පෘෂ්ඨයේ ස්වභාවය k කියන එක සමාන වෙන්නේ ඇයි? එකම කැලරිමීටරය ගත්තොත් තමයි k සමාන වෙන්න දෙන්නයි. ඉතින් දෙන්නගම kත් සමාන වෙලා ඒත් සමාන වෙලා
වැඩි වෙනත් උෂ්ණත්වයට සමාන වුණොත් තමයි q dot මේ විදිහට සමාන කරන්න පුළුවන්. ඕකයි හේතුව. තේරුණාද දැන්? ඔව් ද්‍රව වල එකම ස්කන්ධ භාවිත කරන්නේ නැත්te යනවා මේකේ තරකයේ ස්කන්ධ නෙමෙයි සමාන වෙන්න ඕනේ වර්ගඵල. ඒ නිසා ද්‍රව වල එකම ස්කන්ධ අවශ්‍ය වෙන්නේ නැහැ. වර්ගඵලය සමාන වුණා නම් හරි. කොහොමද අපිට එකම ස්කන්ධය ගන්න කිසිම හේතුවක් නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ වර්ගඵලය සමාන කරගන්න. එකම ස්කන්ධය ගත්තොත් වර්ගඵලය සමාන වෙන්නේ නැහැ. මොකද ඝනත්ව වෙනස් නම් පරිමාණ වෙනස්. එතකොට වෙනස් වර්ගඵල එන්නේ. ඒ නිසා මේකේ කී පොයින්ට් එක තමයි දෙන්නගේ වර්ගඵල සමාන වෙන්න ඕනේ දාන. වර්ගඵල කියන්නේ ඇත්තටම සම පරිමා. සම පරිමා දැම්මම තමයි වටේට වර්ගඵලය සමාන වෙන්නේ. ඒ වගේම එකම කැලරිමීටරේ දෙන්නටම ගන්න ඕනේ. ඉතින් දෙකේම පෘෂ්ඨ උපදාන්න හොඳට විකිරණය වෙන තාපය හානිය අඩු කරන්න. වටේ උෂ්ණත්වයේ පරිසර උෂ්ණත්වයේ ටික ටික වෙනස් වුණොත් වැඩි ටිකක් කටල්. ඒ නිසා නියත උෂ්ණත්ව කුටීරයක් වගේ ගන්න පුළුවන් නම් හොඳයි. කියන්නේ වටේ උෂ්ණත්වයේ වෙනස් නොවන එකක්. දැන් උදාහරණයකට AC එකක් දැම්මම නම් මෙතෙන් මේක නියත උෂ්ණත්ව කුටීරයක්. ඇයි? AC එක අපි දානවා සෙල්සියස් 25ට සෙට් කරනවා. 25ම තමයි යා හැම වෙලේම පවත්වා ගන්නවා. මේක නියත උෂ්ණත්ව කුටීරයක්. ඒ වගේ තනක් කරගන්න පුළුවන් නම් හොඳයි. හරිනේ මෙන්න වර්ගඵල එකම ගැලරීමීටරේ ඔන්න කියපු කතා හතරම කීපා. ඊළඟට ඔන්න බලන්න තව තියෙන හොඳ පොයින්ට්. කැලරිමීටරේ ඇතුළත හා පිටත උෂ්ණත්වයන් එකම අගයක පවත්වා ගැනීමට අපි කියවනේ එහෙම වෙන්න බෑ. මොකද පිටත උෂ්ණත්වය තමයි ඇත්තටම ඕනේ. හැබැයි මයින්නේ ඇතුළේ එක. ඒ නිසා එහෙනම් ඇතුළේ එක පිටේ එකට සමාන වෙන්න ඕනේ. ඒ නිසා එහෙම වෙන්න හොඳින් මෙයාව හැම වෙලේම මන්තනය කරන්න ඕනේ. ඔන්න මේ කතාව. සහ ඒ වගේම කැලරිමීටර පෘෂ්ඨය හොඳ තාපසන්නායකයක් වෙන්නත් ඕනේ. මොකද එතකොට තමයි ඇතුළෙන් ටක් ගාලා එළියට ගිහිල්ලා මෙයාගේ උෂ්ණත්වය ඇතුළේ උෂ්ණත්වයටම සමාන වෙන්නේ. ඔව් අවුලක් නැහැ මයික් අන්මියුට් කරලා කතා කරලා ප්‍රශ්නයක් නැහැ ප්‍රශ්න මොනවද තියෙනවද? හරි අපි ඉස්සෙල්ලා මේක මෙයා කරගෙන ඉවර කරලා. ඔන්න ජලය සමග ප්‍රතික්‍රියා කරන ද්‍රවවල විශිෂ්ටතාවදාරිතා සෙවියන මෙම ක්‍රමයේ සුදුසුයි. ඇයි ජලයත් එක්ක එකට දාන්නේ නැහනේ. වෙන වෙනමනේ දාන්නේ. ඒ නිසා අවුලක් නැහැ. නියමාකාරයෙන් කෘත සංවහනයෙන් සිසිල්වන්නේ කැලරිමීටරයට වායු ප්‍රවාහය පතන වෙන පැත්ත පමණනේ. දැන් උතන ෆෑන් එකක් ඇල්ලුවම ෆෑන් එකේ හුලං වදින පැත්තක් තියෙනවා. ඒ පැත්ත තමයි කෘත සංවහනය වෙන්නේ. ඒ නිසා මේක දෝෂය අවම කරගන්න නිකන් ෆෑන් එක යටින් වගේ තියන්න පුළුවන් නම් වැඩි හොඳයි කියලා කියනවා. ඒ කියන්නේ කැලරිමීටරේ මෙහෙම තියෙනවා ෆෑන් එක මෙහෙම යටින් තියලා තියෙනවා මෙහෙම හුලං වෙන්න මේක දිගේ වටේට හැමතැනටම. ඒ නිසා එහෙම හොඳයි කියලා කියනවා. ඊළඟට අතිරික්ත උෂ්ණත්වයේ 20 ඉඳන් 30 මම කිව්වේ කුඩා අගයන් සඳහා මෙම් පරීක්ෂණය සිදු කළ හැකි අතර එවිට අනවරත වායු ප්‍රවාහයක් ඕනේ නැහැ ෆෑන් එකක් ඕනේ නැහැ. හැබැයි මං කීවා අර මේ වටේ තියෙන වාතය නිසල වෙන්නත් ඕනේ හැබැයි. මොකද ෆෑන් එකක් දාන්න තුන් නිකන් කරන්න ගිහිල්ලා විටෙන් විටේ හුලං හමන්න ගත්තොත් එක එක තැන්වල වෙනස් වෙනවා සංවහනේ. ඒ නිසා නමුත් පරීක්ෂණය කරන කාල සීමාව තුළ කැලරිමීටරයේ අවට නිසල වාත පරිසරයක් පවත්වා ගත යුතු වේ. හරිනේ. ඔන්න ඒක. ඕනනම් කරන්නත් පුළුවන් මේ වගේ වැඩිමනත් උෂ්ණ සඳහා. ඊළඟට මෙන්න මේකත් නියමයි. නම් මේ කියන්න හරි. ප්‍රශ්න තියෙනවා අහන්න මොනවා හරි. කියනවා අහන්න මේක ඕනම වෙලාවකදී අහන්න පුළුවන්. ඒ දායින්ද නම්දාව කියලා තියෙන ඕනම වෙලාවක මයික් අන්මියුට් කරලා අහන්න පුළුවන්. මෙතන මේ ක්‍රමේ නිකන් එච්චර හොඳම එකක් නෙමෙයි. මොකද තාපය හානි වීමේ ශීඝ්‍රතාව ගද්දී අපි දැන් මේ නිකන් ගත්තේ අර මේ ඈතින් තියෙන තැන් දෙකක් අල්ලලා ඕකේ මධ්‍යන්නේ වගේ වැඩක් නෙමෙයි. මුළු තාපේ කාලයෙන් බෙදනවා කියන්නේ එච්චර නිකන් එච්චර මේක නිකන් මේ ෆයින් අගයක් නෙමෙයි. හරියට වෙන අගයක් නෙමෙයි. නිකන් අපි ලොකු පරාසයක් අල්ලලා තාපය අරන් බෙදුව කාලෙන්. ඒතර තාපය හානි වීමේ ශීඝ්‍රතාවයන්ගේ මධ්‍යන්නේ ඉන්නේ. ඇයි
උෂ්ණත්වය එන්න අඩු වෙනවනේ. එතකොට වැඩි වුණත් උෂ්ණත්වයත් එන්න අඩු වෙනවා. එතකොට තාපයේ හානි වීමේ ශීඝ්‍රතාවයත් එන්න අඩු වෙනවා. ඔය කිසියම් පරාසයක් තුළ ඔය ටිකේ මධ්‍යන්න තමයි මේ අරන් තියෙන්නේ. අපිට නිකන් කිසියම් වෙලාවක හරියටම තාපයේ හානි වීමේ ශීඝ්‍රතාව ගන්න පුළුවන් නම් අරන් දෙන්නව සමාන කර හැකිනේ. ඒක හරියටම හරි. එහෙම කරන්න පුළුවන් මෙහෙම. අපි දන්නවා මෙන්න මේ විදිහට අඳිනවා වක්‍රය. කාලයත් එක්ක θ. ජලයක මෙහෙම මේක අපි මෙහෙම කිව්ව. දැන් මම මෙන්න මේ උෂ්ණත්වයේදී මේක ගන්න යන්නේ මෙන්න මෙතන. අපි හිතමු මෙයා θ කියලා. මම මෙතන අනුක්‍රමණයට පොඩි ඉරක් ගහගත්තොත් මෙයාට ස්පර්ශකයක් ගහ ගන්නවා මෙතන. මෙතනදී මෙතෙන් දෙන්න ගත වෙච්ච කාලේ T2 මෙයානේ ජලයේ T1. මෙතනින් ගහ ගන්නවා පොඩි ඉරක් මෙහෙම. ස්පර්ශකයක් මෙතෙන්. ස්පර්ශකයක් ගහලා මෙන්න මේ කෝණේ ඇල්ෆා 2 කියමු. මෙයාටත් මෙතෙන් ස්පර්ශකයක් ගහලා මෙන්න මේ කෝණය ඇල්ෆා 1 කියමු. ඔන්නෝක මැනගත්තොත් අපි දන්නවා ප්‍රස්ථාරයක ඕනම තැනකදී tan ඇල්ෆා ගෙන් එන්නේ එතන අනුක්‍රමණය. එතකොට θයි t අතර ප්‍රස්ථාරයේ අනුක්‍රමණය කියලා කියන්නේ උෂ්ණත්වයේ අඩුවීමේ ශීඝ්‍රතාවයයි. උෂ්ණත්වයේ අඩුවීමේ ශීඝ්‍රතාවය. දැන් මේකෙන් මට මෙහෙම වැඩක් කර හැකියි. මේ වැඩේ වෙනුවට මම මෙහෙම කරනවා. ඔන්න බලන්න. දැන් MC θ අරන් කාලයෙන් බෙදපු කෙනෙක් කරේ. මම මෙහෙම කරනවා. දැන් මට පුළුවන් මෙහෙම Q සමාන MC θ නේ. MC θ බෙදීම T කියන එක මම T මෙතෙන්ද දානවා. T මෙතෙන්ද දැම්මහම එන්නේ මේ θ බෙදීම T කියලා කියන්නේ උෂ්ණත්වයේ පහළ බැසීමේ ශීඝ්‍රතාවය, මේ සිසිල් වීමේ ශීඝ්‍රතාවය. සිසිල් වීමේ ශීඝ්‍රතාවය. මෙතෙන් ගල අනුක්‍රමණය ගත්තාමත් එන්නේ හරියටම සිසිල් වීමේ ශීඝ්‍රතාවයයි. ඒ නිසා ජලය සඳහා මේක tan alpha 1. මෙන්න මේ θ බෙදීම t කියන එක. හරියටම පොයින්ට් එකේදී. අර අනිත් ද්‍රවය සඳහා මේක tan alpha 2. ඉතින් මට පුළුවන් ওই සමීකරණ වල ලියන්න මෙහෙම. කොහොමද? ජලයේ තියෙද්දි සිසිලන ශීඝ්‍රතාවය tan alpha. එතකොට තාපය හානි වීමේ ශීඝ්‍රතාවය එහෙනම් m1c ධන m2 රින m1 වතාවක් cw θනේ. මම වෙනම එළියට ගත්ත θ එක උෂ්ණත්ව වෙනසනේ. එතකොට θ බෙදීම t නේ මෙතෙන් එන්න ඕනේ. මතකනේ θ බෙදීම t නේ. දැන් θ බෙදීම t වලට මට දාන්න පුළුවන් tan alpha 1. මේක හරියටම හරි එක ලක්ෂයකට. මේ වෙලාවේ හරියටම උෂ්ණතාපය හානි වීමේ ශීඝ්‍රතාවය මෙතනින් එනවා. tan alpha කියන්නේ මේ වෙලාවේ උෂ්ණත්වයේ අඩු වීමේ ශීඝ්‍රතාවය නැත්නම් සිසිල් වීමේ ශීඝ්‍රතාවය. හරිද? මේක සමාන කරනවා m1c ධන m3 රින m1. දැන් දන්නවනේ මියෝ. අතාවක් cl අතාවක් tan alpha 2. මේක අරකට වඩා ටිකක් හරියටම ෆයින් ටියුනින් එකක් නිකන් හරියටම හරි වගේ කේස් එකක් තියෙනවා. අතන නිකන් අපි පරාසයක් අරගෙන ඒකේ මධ්‍යයන්නේ ගත්තේ. එතන අපි හරියටම පොයින්ට් එකක් ගත්තා. දැන් බලන්න ඔක් මෙතන තියෙනවා. මේ tan alpha 1 tan alpha w මේ විදිහට ඇඳලා තව දර්පණයක් භාවිතා කරලා මේ අනුක්‍රමණය ගන්න පුළුවන් කෝණය අරගෙන මෙහෙම හත් හැකි මේ. මෙන්න මෙතන පොඩි වැරද්දක් තියෙනවා. ඔයාලා හදාගන්න මෙතෙන්ට ඇඩ් වෙන්න ඕනේ m1c කෑල්ලකුත්. මොකද ඒ වෙලාවෙත් අර මේක තියෙනවනේ. ඒක මෙතන දාලා නැහැ. ඒ නිසා මේ මුළු එක තමයි එන්න ඕනේ මෙහිම. ඒක හදාගන්න. මේ උඩ එකේ වගේමයි එන්න ඕනේ. ඉතින් මේ දෙන්න සමානයි. ඉතින් මේ දෙක සමාන කරලා ගන්න පුළුවන්. ටිකක් හොඳයි අරකට වඩා. පැහැදිලිද කතාව? ඔන්න ඒක හදාගන්න. සා වැඩේ තේරුණාද?
හරි දැන් මම හිතනවා තේරෙන්න ඇති කියලා දැන් බලන්න මේක තේරුණාද මේ අවසානට කියපු කතාව තේරුණාද දාන්න බලන්න yes නෝද මේ ටැන් දෙකක් අල්ල උෂ්ණත්වාන්තරය අරගෙන ඒ උෂ්ණත්වාන්තරයේදී තාපහානිය කාලේ බෙදලා නිකන් තාපයේ හානි වීමේ ශීඝ්‍රතාවයට මධ්‍යන්නගයක් ගන්නවට වඩා කිසියම් මොහොතක හරියටම කිසියම් උෂ්ණත්වයකදී තාපයේ හානි වීමේ ශීඝ්‍රතාව ගන්න එක හොඳයි වගේ එකක් මේ T2 T1 ඕන වෙන්නේ නැහැ උෂ්ණත්වයේදී අනුක්‍රමණය විතරයි ඕනේ අනුක්‍රමණය ගත්තා නම් කෙලින්ම සිසිලන ශීඝ්‍රතාවය තමයි එන්නේ මොකද θයි t අතර ප්‍රස්ථාරය අනුක්‍රමණය කියන්නේ කාලයත් එක්ක θ අඩු වීමේ ශීඝ්‍රතාවය. ඒ කියන්නේ සිසිල් වීමේ ශීඝ්‍රතාවය. මේක කෙලින්ම ගන්න හැකි මෙතෙන්ද. තේරුණාද? ඔක්කොම දාන්න. හරි හොඳයි. හරි ඔන්න ඔය විදිහට සිසිලන ප්‍රැක්ටිකල් එක හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න මොනවා හරි මයික් එක ඔන් කරලා අහන්න පුළුවන් ඕන කෙනෙකුට. තියෙනවද මොනවා හරි ප්‍රශ්න? දැන් ඔකෙත් තියෙන මේ ඔය දාලා තියෙන ස්ට්‍රක්චර් ටික් කරන්න. අපි එහෙනම් බලමු ඊළඟට අපිට කරන්න තියෙන්නේ මිශ්‍රණ ක්‍රමයෙන් අයිස් වලයි ජලයේ වාෂ්පීකරණ කෘතතාපයයි හොයන එක. අයිස් වල විලේනයේ කෘතතාපයයි ජලයේ වාෂ්පීකරණ කෘතතාපයයි හොයන එක. ඊට පස්සේ අර තුෂාරාංක කතාව සාපේක්ෂාර්ථතාව හොයන එක. ඒක තුනක් හරි දුම් මාස ඉදන් ප්‍රැක්ටිකල් තුනක්. අපි ඒ තුනට පොඩි ඉන්ටර්වල් එකක් අරන් ඉමු. දැන් 10ට කිට්ටුනේ. ඉන්ටර්වල් එකක් අරගෙන අපි එහෙනම් ඊටා පිටුරුව ටික කරමු 10:00ට අවුලක් නැහැ. ඉතින් එහෙනම් 10:00ට හැමෝම ආය පාරක් එන්න. ටික කරමු හරි. එහෙනම් ගින් එන්න.